අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ කාබනික රසායනය අපි එස්කොනෝට අදාළව පළවන කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ මෝඩ ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා සාකච්ඡා කරා. එතකොට දෙවන කාණ්ඩයේ මෝඩ ද්‍රව්‍ය කොහොමද අම්ල සමග ප්‍රතික්‍රියා කරන්න කියලා පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉමු. දෙවන කාණ්ඩයේ මෝඩ ද්‍රව්‍ය ගත්තොත් දෙවන කාණ්ඩයේ ඉන්නේ පුතේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම් සහ බේරියම් කියන පස් දෙනානේ. මේ පස් දෙනාගෙන් මම පොදුවේ මේ පස් දෙනාම දරකම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි කාණ්ඩේ නම් අපි කොහොමදත් ප්‍රතික්‍රියා කරේ ඔය දරකම්ලත් සමග පමණයි. මොකද පළවෙනි කාණ්ඩේ මෝල ද්‍රව්‍ය වතුරත් එක්කත් ඊටාම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒතර තනකම්ලත් සමගත් ඊටාම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒතර වතුරත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා නම් වේගයෙන් තනකම්ලත් සමගත් ප්‍රතික්‍රියා කරනවා නම් වේගයෙන් අපිට සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා කරවන්නේ ඇත්තටම අති භයානක තත්ත්වයක්. ඒ නිසා අපි සාන්ද්‍ර අම්ලත් එක්ක ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා කරවන්නේ නැහැ පළවෙනි කාණ්ඩේ මෝල ද්‍රව්‍ය. කොහොමද දෙවෙනි කාණ්ඩේ මෝල ද්‍රව්‍ය වලට ගියාම දෙවෙනි කාණ්ඩේ මෝල ද්‍රව්‍යයේ සමස්තයක් විදිහට තනකම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම සාන්ද්‍ර අම්ල සමගත් ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. මොකද දෙවෙනි කාණ්ඩේ මෝල ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාකාරීත්වය රියැක්ටිවිටි එක කියන එක ගත්තොත් පළවෙනි කාණ්ඩයට සාපේක්ෂව තරමක් දුර්වලයි. ඒ නිසා දෙවෙනි කාණ්ඩයේ මෝල ද්‍රව්‍ය වල යම් සැලකිය යුතු මට්ටමක සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියාවක් සලකන්න පුළුවන්. එතකොට පුතේ දැන් බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් කියන පස් දෙනා සාමාන්‍යයෙන් තනකම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. අපි චුට්ටක් එක පොඩ්ඩක් ලියාගෙන ඉන්න මෙහෙම. මේව ලියන්න. දෙකේ කාණ්ඩයේ සියලුම ලෝහ තනකම්ල සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරමින් දෙකේ කාණ්ඩයේ සියලුම ලෝහ තනකම්ල සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරමින් තනකම්ල සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරමින් H2 වායුව උදාහරණය බෙරිලියම් පමණක් ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරයි. බෙරිලියම් පමණක් ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරයි. right? බෙරිලියම් විතරක් ඉතාම හිමින් ප්‍රතික්‍රියා කරන්නේ. ඊටු ඒවා සාමාන්‍යයෙන් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. right? okay. එතකොට මම පොදුවේ මැග්නීසියම් විතරක් උදාහරණයකට ගන්නවා. ඊටු ඒවාටත් ඉතින් මේ කතන්දරේ පොදුයි. අපි මැග්නීසියම්ගෙන් බලමු. මැග්නීසියම් සොලිඩ් එක තනක අම්ලයක් සමග diluted HCl කියන තනක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කෙරුවොත් අපිට පුළුවන් පොතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් aqueous එක හයිඩ්‍රජන් වායුව ලබා ගන්න. හරි. ඒතරයි ඊටු අයත් මේ විදිහටම ප්‍රතික්‍රියා කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට සල්ෆියුරික් එකක්වත් බලමු. දැන් සල්ෆියුරික් වගේ එකක් ගත්තොත් H2SO4aq එතකොට එන්නේ මැග්නීසියම් සල්ෆේට් එකත් එක්ක හයිඩ්‍රජන් දෙනවා. ඊටු ඒවත් මේ විදිහටම දෙනවා. හරි. ඔන්න මැග්නීසියම් නයිට්‍රික් එකත් ඕනනම් බලමු. තරක නයිට්‍රික් අම්ලයේ සමග බැලුවොත් තර මැග්නීසියම්ගේ නයිට්‍රේට් එක දෙනවා ලවණය. ඊට අමතරව aqueous හයිඩ්‍රජන් වායුව ලබා දෙනවා. ඒවා තමයි තනක අම්ල සමග ප්‍රතික්‍රියා. නමුත් ඔතේ මැග්නීසියම් දැන් අපි කියන්නේ ඊටු ලෝහ සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා මීට වඩා වෙනස්. හරි. සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිහ ටිකක් වෙනස්. දැන් මම මැග්නීසියම්ම ගන්නම් මේ තියෙන තනක අම්ල. diluted acid එක රියැක්ට් වෙන විදිය මේ තියෙන concentrated සාන්ද්‍ර. හරි. සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය අපි බැලුවොත් දැන් මැග්නීසියම්ම ගමු. මැග්නීසියම් අපි ගමු සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරොත් හරි. ඒත් හැබැයි වෙනසක් නැහැ මෙතන නම්. මෙතන දෙන්නේ ඒකම තමයි. මෙතන වෙනසක් වෙන්නේ නැහැ. මැග්නීසියම් තනක අම්ල සමග ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් තනක HCl සමග ප්‍රතික්‍රියාවෙන් ලබා දෙන ප්‍රතිඵලයම මැග්නීසියම් සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියාවෙන් ලබා දෙනවා. කිසි වෙනසක් නැහැ. හැබැයි පුතේ මැග්නීසියම් අපි සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව ගත්තොත් මෙතන මැග්නීසියම් සල්ෆේට් aqueous වලට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ ජලය ලබා දීමක් සිද්ධ වෙනවා. මේක ඉතාම වැදගත්. මේක ඔබ ඉතාම හොඳින් මතක තබා ගත යුතුයි. දැන් මැග්නීසියම් තනක සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව මැග්නීසියම් සල්ෆේට් හයිඩ්‍රජන් දුන්නේ. නේ? නමුත් එයා සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවක් ගත්තොත්
සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් සල්ෆේට් දෙනවා. ඒ වගේම දෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව උදාහරණ. ඒක ඉතාල වැදගත්. ඊට අමතරව ජලය ලබා දෙනවා. හරි මේක මතක තියාගන්න ඕන right. ඒතර සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ පුතේ හරි කෝණික අණුවක් නේ මෙන්න මේක. ඔන්නෝම සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ කෝණික අණුවක්. sp2 මොහොම්කරණයේදී එයාව හම්බ වෙනවා. ඒ වගේම තමයි පුතේ මැග්නීසියම් අපි රියැක්ට් කරවුවොත් එහෙම සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය HNO3 එක ප්‍රතික්‍රියා කෙරුවොත් මැග්නීසියම් නයිට්‍රේට් හම්බ වෙනවා. ඊට අමතරව මේකෙත් පුතේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 ගෑස් එක හම්බ වෙනවා. ජලය හම්බ වෙනවා right. මෙතන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ඔයා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ රතු දුඹුරු පාට වායුවක්. හරි මේක ඉතාම වැදගත් මතක තබා ගන්න. රතු දුඹුරු පාට වායුව තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක් පුතේ. හරි ඔය බ්‍රෝමීන් NO2 වගේම තමයි රතු දුඹුරු පාට වායුව දෙන්නේ. ඒතර මෙතන මැග්නීසියම් නයිට්‍රේට් ගත්තත් එයා දෙන්නේ පුතේ රතු දුඹුරු පාට වායුවක්. මේක ඉතාම වැදගත් ඔබ මතක තියාගන්න. right okay. එතකොට මේකත් අපි බැලන්ස් කරන්න ඕනේ. එතන නයිට්‍රජන් හතරක් තියෙනවා නේ. හතරක් තියෙන නිසා මෙතන දෙකක් දාලා මෙතන හතරක් දාගෙන බලමු. මෙතන හතරක් දැම්මොත් තර හයිඩ්‍රජන් හතරක් ඕනේ. හයිඩ්‍රජන් හතරක් ගන්න මෙතන දෙකක් දාමු. තර හයිඩ්‍රජන් හතර හරි. තර නයිට්‍රජන් දෙකේ හතරක් එනවා. ඔක්සිජන් හතරක් තුනෙන් 12ක් එන්න ඕනේ. එතකොට හරිනේ 3 අරක් 2 6යි 6 4යි 10යි 2 12යි. right. ඔය තියෙන පොතේ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යද මේ ප්‍රතික්‍රියාව මේ විදිහටම අනෙත් ලෝහ වලටත් එනවා. හැබැයි බෙරිලියම් වල ප්‍රතික්‍රියාව ටිකක් සෙමින් සිද්ධ වෙන්නේ. නමුත් ඊතර ඔය ප්‍රතික්‍රියා සියල්ලම සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. මම මැග්නීසියම් උදාහරණයකට ගත්තේ. අගර ලියා ගන්න පුතේ මැග්නීසියම් තනක අම්ල සමග සහ සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා කොහොමද වෙන්නේ කියලා. හරි. හරිද? right. okay. හරි. මේක ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා. right. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස ලියන්න පුතේ මාතෘකාව පහන් සිලු පරීක්ෂාව. ඊළඟ ලියන්න ඕන මාතෘකාව පහන් සිලු පරීක්ෂාව. right. පහන් සිලු පරීක්ෂාව. හරි. පුතේ ස්කෝනුවේ මූලද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා අපි කරන ප්‍රායෝගික පරීක්ෂණය තමයි පහන් සිලු පරීක්ෂාව කියලා කියන්නේ. වගේ අපි කියන ෆ්ලේම් ටෙස්ට් එක කියන්නේ. හරිද? ෆ්ලේම් ටෙස්ට් එක තමයි අපි කරන්නේ ස්කෝනුවේ මූලද්‍රව්‍ය හඳුනා ගන්න. එතකොට මේකට අපි කියනවා පහන් සිලු පරීක්ෂාව කියලා. හරි? කියන්නේ ෆ්ලේම් ටෙස්ට් එක. දැන් ෆ්ලේම් ටෙස්ට් කියන එකට YouTube එකේ ගෙවුවත් වීඩියෝස් ගොඩක් බලා ගන්න පුළුවන් ෆ්ලේම් ටෙස්ට් එකට අදාළව. හරි? දැල්ලේ පරීක්ෂාවට අදාළව මොනවද අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද ලැබෙන වර්ණ යන ආදී වශයෙන්. මේක අපි කරන්නේ මෙන්න මෙහෙමයි පොතේ right. මෙන්න මේව ලියලා තියන්න මොනේ. ස්කෝනුවේ ලෝහ මූලද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ස්කෝනුවේ ලෝහ මූලද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා පහන් සිලු පරීක්ෂාව සිදු කරනු ලබයි. පහන් සිලු පරීක්ෂාව සිදු කරනු ලබයි. පහන් සිලු පරීක්ෂාව සිදු කරනු ලබයි. හරි? right. ඒක කරන්න මෙන්න මෙහෙමයි පුතේ right. පහන් සිලු පරීක්ෂාව ෆ්ලේම් ටෙස්ට් එකේදී මෙන්න මෙහෙම දෙයක් තමයි කරන්නේ. අපි මෙන්න මේ වගේ මේ තියෙන ලී ආධාරකයක් කියලා හිතන්න. මෙන්න මේ ලී ආධාරකයට මේ වගේ කෝරක් ප්ලැටිනම් කෝරක් කියලා අපි කියන්නේ. දැන් මේ ඔක්කොම ප්ලැටිනම් නෙමෙයි. මෙන්න මේ කැලේ විතරයි ප්ලැටිනම්. නැත්නම් මෙන්න මේ වගේ චූටි තුඩක්. හරි මේ වගේ චූටි තුඩක් තියෙන ප්ලැටිනම් තුඩක් තියෙන කෝරක් ගන්නවා. හරි. ප්ලැටිනම් තුඩක් තියෙන කෝරක් තමයි මුලින්ම අපි මේකට ගන්න ඕනේ. හරි? right. එතකොට මේ ප්ලැටිනම් තුඩ තියෙන ආධාරකයක් අරගෙන අපි මුලින්ම කරන්න ඕනේ පොතේ මේක HCl වලින් පිහදන්න ඕනේ right. හරි අපි මේක පොයින්ට් විදිහට ලියමු. ප්ලැටිනම් කෝරක් ගන්න. පළවෙනි මේක සරලව පාඩම් කරගන්නනේ මේ නෝට් එක දෙන්නේ. හරි? ලස්සනට ලියන්න ඕනේ නැහැ. මට මතක තියාගන්න ඕන විදිහ විතරයි මේක මම කියන්නේ right. එතකොට ප්ලැටිනම් කෝරක් ගන්න ඕනේ. ඒකම අංක 1. ප්ලැටිනම් කෝර අරගෙන දරුවෝ මෙන්න මේ ප්ලැටිනම් කෝරේ මෙන්න මේ අග
දෙවෙනියට කරන්න ඕනේ සාන්ද්‍ර HCl වලින් පිහිටන්න. මම හේතු කියන්නම්. හරි දෙවෙනියට කරන්න ඕනේ සාන්ද්‍ර HCl වලින් පිහිට ගන්න. ප්ලැටිනම් කෝර අරගෙන සාන්ද්‍ර HCl වලින් මේක මුලින්ම පිහිට ගන්න ඕනේ right? හරි. ඊළඟට අපි ඊළඟට කරන්නේ අපිට පරීක්ෂා කරන්න ඕනේ S කණුවේ මූලද්‍රව්‍ය අඩංගු ලවණය. හරි. අපිට පරීක්ෂා කරන්න ඕනේ S කණුවේ මූලද්‍රව්‍ය තියෙන ලවණය. එක මෙන්න මෙහෙම කියලා හිතන්න. දැන් මේක තියෙනවා අපි හිතමුකෝ සෝඩියම් තියලා මේ තියෙන. හරි මෙන්න මේක අපිට පරීක්ෂා කරන්න ඕනේ. මෙන්න මේක තමයි අපිට පරීක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ. හරි අපි හිතමු සෝඩියම් කියලා. එතකොට මෙන්න මේ ප්ලැටිනම් කෝර මෙන්න මේ සෝඩියම් වල හොඳට තවරලා මේක හොඳට තවරනවා. මේක හොඳට තවරනවා. තවරන පොතේ අපි කරන්නේ බන්සන් දැල්ලට අල්ලනවා. හරිද මේක බන්සන් ෆ්ලේම් එක විදිහට ඇන්දොත් හරිද මෙහෙම තියනවා කියලා හිතන්න. මේ තියෙන බන්සන් දැල්ල. හරි මේ ප්ලැටිනම් කෝර මේකේ තවරලා right ඒ අදාළ ලවණේ අදාළ S කණුවේ මූලද්‍රව්‍ය ලෝහයේ තියෙන ලවණේ තවරලා ඒක අපි අල්ලනවා මෙන්න මේකට. මෙන්න මේ දැල්ලට අල්ලනවා. දැල්ලට අල්ලලා අපි බලනවා ලබා දෙන වර්ණය මොන වගේද කියලා. හරි මම මේකට වීඩියෝ එකක් වාඩි එවන්නම් බලන්න. මේකෙන් දෙන වර්ණය මොකක්ද කියලා. දැන් සෝඩියම් ඇල්ලුවොත් නම් අපිට පේනවා කහ පාටයි. සෝඩියම් ඇල්ලුවොත් මේ දැල්ල කහ පාටයි. දීප්තිමත් කහ පාටක් දකින්න පුළුවන් සෝඩියම් ඇල්ලුවොතින් එහෙම right. සෝඩියම් ඇල්ලුවොතින් දීප්තිමත් කහ පාටක් දකින්න පුළුවන්. දැන් පොටෑසියම් වගේ ලවණයක් තිබ්බොත් එහෙම දම් පාටක් දකින්න පුළුවන්. ලිලැක් කියලා කියනවා. ස්ට්‍රොන්ටියම් වගේ මූලද්‍රව්‍යයක් තිබ්බොත් ක්‍රිම්සන් රතු වගේ විවිධ ලෝහ මූලද්‍රව්‍ය සඳහා නැත්නම් මේ S කණුවේ තියෙන විවිධ ලෝහ සඳහා බන්සන් දැල්ලට ඇල්ලුවම එක එක පාට දෙනවා. එක එක පාට දෙනවා. හරි. එක එක පාට දෙනකොට ඒ අදාළ පාට දෙන්නේ ඒ අදාළ මූලද්‍රව්‍ය ලෝහය විතරයි. ඒතර අපිට පුළුවන් බන්සන් දැල්ලට දෙන පාට පාවිච්චි කරලා කියන්න මේකේ තිබිලා තියෙන මොන ලෝහයද කියලා. ඒක තමයි මේකේ තියෙන ප්‍රයෝජනය. හරි. ඒක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි? right. okay. මෙහුලිය. right. ප්ලැටිනම් කෝරක් සහිත ලෝහ කෝරක් ගැන පරිණත ලකුණු දාලා ලියන්න. ප්ලැටිනම් කෝරක් සහිත ලෝහ කෝරක් ගැන සාන්ද්‍ර HCl වලින් ඉතා හොඳින් පිහිටවන්න. 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 ඉන්පසු දැල්ලට අල්ලා වර්ණයක් ලැබේදයි පරීක්ෂා කරන්න. ඉන්පසු දැල්ලට අල්ලා වර්ණයක් ලැබේදයි පරීක්ෂා කරන්න. ඉන්පසු දැල්ලට අල්ලා වර්ණයක් ලැබේදයි පරීක්ෂා කරන්න. පුතේ දැන් ඒක ලියන්න. දැන් ප්ලැටිනම් කෝර මේ ලෝහයේ ගිල්වන්න කලින් සාන්ද්‍ර HCl වලින් පිහිදාන්න කිව්වනේ. පිහිදලා ආයි දැල්ලට අල්ලලා බලනවා පාටක් එනවද කියලා. ඒ පාටක් එනවා නම් එතන අවුලක් තියෙනවා. අවුල තමයි දැන් අපි තාම ලෝහේ තැවරුවේ නැහැ. අපි ලෝහේ තවරන්න කලින් මේක සාන්ද්‍ර HCl වලින් පිහිදෙම්බට පස්සේ පුතේ ලෙඩ් ක්ලෝරයිඩ් නේ හැදෙන්නේ. සාන්ද්‍ර HCl වලින් පිහිදෙම්බට පස්සේ මේකේ සාන්ද්‍ර HCl වලින් පිහිදෙම්බට පස්සේ ක්ලෝරයිඩ් එකක් තමයි මෙතන ගෑවෙන්නේ. ක්ලෝරයිඩ් එකනේ ගෑවෙන්නේ. HCl වලින් එන්නේ Cl-. එතකොට දැන් මේක අපි නිකන් අල්ලලා බලනවා. දැන් කලින් ලෝහයක් තිබුණොත් මේක ගෑවිලා. කලින් පාවිච්චි කරපු එකක්. හරි. දැන් අපි මේ විද්‍යාගාරයේ තියෙන එකක් නේ ගන්න. මේක කවුරු හරි කලින් පාවිච්චි කරලා පිළිදාන්න නැතුව දාලා ගිහිල්ලා තියෙනවා. අපි දැන් මේ පරීක්ෂණය කරන්න දන්නේ නැතුව ඒක ගන්නවා. අරගෙන අපි පරීක්ෂණي මුලින්ම කරන්න සාන්ද්‍ර HCl වලින් පිළිදෙනවා. පිළිදලා අපි චොට්ටක් අල්ලලා බලනවා. බලද්දී අපි හිතමු කහ පාට දෙනවා කියලා. ඒ කියන්නේ කලින් මෙයා සෝඩියම් පරීක්ෂා කරලා එහෙමව දාලා ගිහිල්ලා. කලින් බලපු එක්කෙනා. ඒක තමයි එතන වෙලා තියෙන්නේ. හරි කලින් බලපු එක්කෙනා සෝඩියම් පරීක්ෂා කරලා දාලා ගිහිල්ලා. හරි එතකොට දැන් අපි අලුතෙන් පරීක්ෂණය කරන්නේ මේක හරියට පිරිසිදු කරගන්න. මේ පිරිසිදු කිරීම තමයි මේ කරන්නේ. ප්ලැටිනම් කෝර අරගෙන සාන්ද්‍ර HCl වලින් පිළිදලා දැල්ලට අල්ලලා බලනවා පාටක් එනවද කියලා. අපි හිතමු පාටක් එනවා කියලා. ඒ කියන්නේ කලින් තිබිච්ච එක. හරි? right. සාන්ද්‍ර HCl වලින් පිළිදනවා ඊළඟට කරන්නේ දැල්ලට අල්ලනවා. දැල්ලට අල්ලනවා. හරි? වර්ණයක් තිබේ නම්
දැල්ලට ඇල්ලුවා මෙහෙම අලුතෙන් මෙහෙම වර්ණයක් එනවා නම් අලුත් වර්ණයක් එනවා නම් පෙර භාවිතා කරන ලද ලෝහයකි. හරිනේ. එතකොට මේ දැල් මේ අලුතෙන් පාටක් එනවා නම් මේ පාට නැති වෙනකන් අල්ලන් ඉන්න ඕනේ. හරි? නැති වෙනකන් ඒක අල්ලන් ඉන්න ඕනේ. හරි? ඊට පස්සේ ආයෙ සාන්ද්‍රච්‍ය වලින් මේක පිළිදලා අදාළ ලෝහයේ තියෙන ලවණයට ගිහිල්ලා ලවණය මේක තවරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම සාම්පලයක් තියෙනවා. හරි? මෙහෙම සාම්පලයක් තියෙනවා. මේ තියෙන සෝඩියම් කියලා හිතන්න. සෝඩියම් හරි කවුරු හරි මේක සෝඩියම්. තව සාම්පලයක් තියෙනවා. මේකේ පොටෑසියම්. හරි? තව සාම්පලයක් තියෙනවා. මේක අපි හිතමු රුබීඩියම්. ඔය වගේ වෙන මොනවා හරි ලෝහ තියෙනවා. ලවණ. එතකොට දැන් මේක ප්ලැටිනම් කෝර ගත්තා. සාන්ද්‍රච්‍ය වලින් පිහි දැම්මා. ඊට පස්සේ දැල්ලට අල්ලලා බලනවා පාටක් එනවද කියලා. පාටක් එනවා නම් කලින් පාවිච්චි කරපු එකක් තිබිලා තියෙනවා. එහෙමනම් ඒක ඉවත් වෙනකම් රත් කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඉවත් වුණාට පස්සේ ඊට පස්සේ අපිට පරීක්ෂා කරන්න ඕනේ ලෝහ ලවණයේ තියෙන තැනට ප්ලැටිනම් කෝර ආයෙ මෙහෙම හොදට මොකද කරන්නේ? හොදට තවරනවා ඒක. තවරලා දැන් සෝඩියම් නම් සෝඩියම් තවරනවා. තවරලා ආයෙ දැල්ලට අල්ලනවා. දැල්ලට අල්ලනකොට පුතේ මේ එක් ලෝහයට අනන්‍ය වෙච්ච පාටක් දෙනවා. දැන් සෝඩියම් නම් කහ පාට. පොටෑසියම් නම් දම් පාට. රුබීඩියම් නම් රතු දම් පාට. අනේ වගේ. එක එක ලෝහේ එක එක කලර්ස් දෙන්න ගන්නවා. ඒතර එක එක ලෝහේ එක එක කලර්ස් දෙන්න ගත්තම අපිට පුළුවන් මේ එක එක ලෝහයේ දෙන කලර්ස් වලින් අදාළ ලෝහයේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න. පොටෑසියම් දම් නම් ඒ දම් දෙන්නේ පොටෑසියම්. සෝඩියම් කහ දෙන නිසා කහ පාට දෙනවා නම් ඒ සෝඩියම්. වෙන කවුරුත් කහ දෙන්නේ නැහැ. මම හේතුව පැහැදිලි කරන්න. හරි. ඕකේ. ඕක තමයි කරන්නේ. දැන් මෙතන ලියලා ඉවර කරමු. දැලටල්ලා පරීක්ෂා කරන්න වර්ණයක් තිබේ නම් පෙර භාවිතා කරන ලද ලෝහයකි. ඊට පස්සේ ලියන්න ඊළඟට. ඉන්පසු නැවතත් සාන්ද්‍ර HCl වලින් ප්ලැටිනම් කෝර පිහදා අදාළ ලෝහ ලවණය එහි තවරන්න. ඉන්පසු දැල්ලට අල්ලා වර්ණය පරීක්ෂා කරන්න. හරි. දැන් වැඩි තේරිලා තියෙනවා. දැන් ආයෙ පාරක් බලන්න හොඳේ. මොකද මුලින් කරන්න ඕන? ලෝහ කූරක් ගන්නවා ප්ලැටිනම් තුඩක් තියෙන ලෝහ කූරක් අරගන්නවා. අරගෙන ඒක මුලින්ම සාන්ද්‍ර HCl වලින් පිහිදනවා. පිහිදලා බන්සන් දැල්ලට අල්ලලා බලනවා. පාටක් එනවද කියලා බලනවා. පාටක් එනවා කියන්නේ මොකද්ද? කලින් පාවිච්චි කරපු ලෝහයක් එහෙම්මම රැඳිලා තිබිලා. එහෙනම් අල්ලගෙන ඉන්නවා ටික වෙලාවක් ඒ වර්ණ ඉවත් වෙනතොර. ඊළඟ සාන්ද්‍ර HCl වලින් ආයෙ පිහිදනවා. පිහිදලා ඊට පස්සේ අදාළ ලෝහ ලවණය පරීක්ෂා කරනවා. එතකොට එක් ලෝහ ලවණය Tamanට අනන්‍ය වෙච්ච වර්ණයක් දෙන්න පටන් ගන්නවා. අන්නේ වර්ණයෙන් අදාළ ලෝහය මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. ඔච්චරයි. ඊටාම සරල පරීක්ෂණයක් මේක. හරි? right. okay. ඔය ටික මුලින්ම ලියන්න ඕනේ. හරි. මෙන්න මේ රූප සරහනත් පොඩ්ඩක් අදින්න. right? මේ රූප සරහන චොඩ්ඩක් අදින්න. හරි. මේක තමයි රූප සරහන. මේක එක එක වර්ණ දෙන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ මොකද අපි බලමු ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් ඉන්නේ නේද? ඊළඟට බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. ඔන්න එස්කොලුවේ පවතින මූලද්‍රව්‍ය ටික. right? හරි. දැන් පොතේ අපි හිතමු ලිතියම් තිබ්බයි කියලා මෙතන. ලිතියම් වලට තවරලා මේක බන්සන් දැල්ලට ඇල්ලුවොත් අනිවාර්යෙන් අපිට පේන පාට වලට අපි කියන්නේ ක්‍රිම්සන් රතු. හරි ක්‍රිම්සන් රතු පාටක් දෙනවා නම් අනිවාර්යයෙන්ම තිබෙන ලිතියම්. හරි. හැබැයි ස්ට්‍රොන්ටියම් දෙන්නේ ක්‍රිම්සන් රතු පාටක්ම තමයි පොඩි වෙනසයි තියෙන්නේ. පොඩි වෙනසක් තියෙන ස්ට්‍රොන්ටියම් වල. පේන්නේ නැහැ ඉතින් වෙනස. ඊටාම සරල පොඩි වෙනසක් තියෙනවා. නමුත් අපිට ඉතින් ක්‍රිම්සන් රතු පාටම තමයි පේන්නේ. සෝඩියම් දෙන්නේ. සෝඩියම් දෙනවා දීප්තිමත් කහ දැල්ලක්. සෝඩියම් තිබ්බොත් කහ පාටින් පෙන්වනවා. ඒතර වෙනස්ම පාටක්. පොටෑසියම් පෙන්වන්න පුතේ දම්. දම් කියන්නේ ලිලැක්. අපි ලිලැක් කියලා කියනවා. මේක දම් පාට කියලා තමයි එන්නේ ගොඩක් වෙලාවට. රුබීඩියම් නම් තියෙන පුතේ ලවණේ. රුබීඩියම් දෙන්නේ රතු දම් පාට. හරි? රුබීඩියම් නම් තියෙන එක දෙන්නේ රතු දම් පාට.
cesium ගත්තොත් cesium දෙනවා පොතේ නිල් පාට. හොඳට මතක තියාගන්න. cesium අපිට ලබා දෙන්නේ මොන පාටද? නිල් පාට තමයි ලබා දෙන්නේ. හරි? right. එතකොට දැන් මම දැන් කිව්වා strontium දෙන්නේ crimson රතුම තමයි. strontium ලවණයක මේක තවරලා ඇල්ලුවාම දෙන්නේ crimson රතු. හරි? beryllium සහ magnesium වර්ණ දෙන්නේ නැහැ. beryllium magnesium වර්ණ දෙන්නේ නැහැ. අවර්ණයි right? calcium දෙනවා පොතේ අපි මේකට ගඩොල් රතු කියලා වර්ණ සිලබස් එකේ නම් කියන්නේ. මේකට තද රතු කියලා කියන්නත් පුළුවන්. දැන් මේක crimson නෙමෙයි තද රතු. නැත්නම් ගඩොල් රතු. crimson රතු දෙන්නේ lithium සහ strontium. barium දෙන්නේ apple කොළ පාට. barium නම් තිබුණාද දෙන්නේ apple කොළ පාට. ඔන්න ඔය ටික තමයි වර්ණ ටික. හරි? මේක apple කොළ පාට උනාට ලා කොළ කියලාත් කියනවා. calcium වල මේ ගඩොල් රතු කියන එක පාවිච්චි කර ඉස්සර තද රතු කියනවටත් වඩා ඇත්තටම හොඳයි තැඹිලි රතු කියනවා නම් මේක දැන් පාවිච්චි වෙන නම තැඹිලි රතු. තැඹිලි රතු කියලාම ලියා ගන්න. right? මේවා තමයි දෙන වර්ණ. හරි? මෙන්න මේ වර්ණ ටික තමයි ඔයාලට දකින්න හම්බ වෙන්නේ ඉස්කොළුවේ මූලද්‍රව්‍ය පහන්සිළු පරීක්ෂාවට ලක් කරාට පස්සේ ලබා දෙන වර්ණ ටික. මේ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. හරි? මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ වර්ණ ටික. මොකද එක් ලෝහයට එක් වර්ණය දෙන්නේ. දවා දැනගන්න ඕනේ බහුවර්ණ. දැන් මම MCQs කරනවා ඉස්සරහට මේක ඉවර වෙච්ච ගමන්. එතකොට කියනවා ලෝහ ලවණය බන්සන් දැල්ලට ඇල්ලුවාට පස්සේ දම් පාටක් ලබා දුනි. එහෙම නැත්නම් ක්‍රිම්සන් රතු ලබා දුනි. ඒක ඔයා දැනන් ඉන්නවනේ මේ කියන්නේ දම් පාට නම් පොටෑසියම් කියන්නේ. ක්‍රිම්සන් රතු කවද ස්ට්‍රොන්ටියම් වෙන්නත් පුළුවන්, ලිතියම් වෙන්නත් පුළුවන්. ඒතර ඒගොල්ලෝ වෙනත් පරීක්ෂණයක් දෙනවා මේක අඳුරගන්න. අනේ වගේ. හරි අනේක පොඩ්ඩක් ඔබ තේරුම් ගන්න. right? okay. හරි මෙන්න මේ ටික ලියා ගන්න වර්ණ ටික ලියලා අවසන් කරන්න. හරි දැන් මම කියලා දෙන්නම් ඔයාලට මේ වර්ණ දෙන්නේ කොහොමද කියන එකත් වැදගත්. දැන් මෙන්න වර්ණ දෙන විදිය මේක ලියා ගන්න. හරි right. දැන් පොතේ මේ වර්ණ දෙන විදිය මෙන්න මේකයි. right මෙන්න මේකයි හේතුව. දැන් ඔයා හිතන්නකෝ සෝඩියම් අපි ගමු සෝඩියම් කහ පාට දෙන්නේ ඇයි කියලා. දැන් ඔයා දන්නවා ඔයාගේ දැන් සෝඩියම් වල අවසාන ශක්ති මට්ටම. අපි එහෙම ගමු. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය අපි ගමු 1s2 2s2 2p6 3s1 ඉලෙක්ට්‍රෝනය. දැන් සෝඩියම් ලවණය මේකේ හොඳට තැවරුවාට පස්සේ ඔයා මේක බන්සන් දැල්ලට ඇල්ලුවාට පස්සේ දැන් මෙතනින් එන්නේ තාප ශක්තිය නේ හීට් එක. ඒතර මේ හීට් එකනේ ගන්න. හීට් එනර්ජි එක ගන්නවා. ඒතර හීට් එනර්ජි එක ගත්තට පස්සේ දැන් මම මේක මෙහෙම දොත් දහමනේ තියෙන්නේ. හරි. දැන් හිතන්නකෝ මෙතන මේ ඉලෙක්ට්‍රෝන එක තියෙන්නේ කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන එක තියෙන්නේ. එතකොට දැන් මේ හීට් එනර්ජි දුන්නාට පස්සේ අපි මෙහෙම තාප ශක්තිය දෙනකොට ඒ හීට් එක නිසා මෙයා මොකද අපි කියන එක්සයිටඩ් ස්ටේට් එකට එනවා. එක්සයිටඩ් කියන්නේ මොකද්ද? සෝඩියම් ඔන්න පල්ලෙහාම ශක්ති මට්ටමකට දාගමුකෝ. ග්‍රවුන්ඩ් ස්ටේට් එකේ ඉන්නේ. හරි. මෙයා දැන් ග්‍රවුන්ඩ් ස්ටේට් ඉන්නවා කියලා ගන්නකො. ග්‍රවුන්ඩ් ස්ටේට් එක කියන්නේ භූමිය අවස්ථාව. මේ තියෙන එක්සයිටඩ් ස්ටේට්. හරි. දැන් 3s1 වල ඉන්නේ භූමිය අවස්ථාවේ අතර. මොකද සෝඩියම් කියන එක්කෙනා මූලද්‍රව්‍ය අවස්ථාවේදී සංයෝග සාධනයේ ත්‍රයයිනි භූමිය අවස්ථාව. ඉලෙක්ට්‍රෝන එක තියෙන 15 ශක්ති මට්ටම. දැන් ඔයා මොකද කරන්නේ? තාප ශක්තිය ලබා දෙනවා බන්සන් දැල්ලේ. තාප ශක්තිය ලබා දෙනකොට මොකද වෙන්නේ? එයා තාප ශක්තිය උරා ගන්නවා. තාප ශක්තිය උරා ගත්ත ගමන් ඉලෙක්ට්‍රෝන එක මොකද වෙන්නේ? ඉහළ ශක්ති මට්ටමකට යනවා. දැන් ශක්ති මට්ටම උඩ ඕන තරම් තියෙනවා. දැන් 3 කියන ක්වොන්ටම් අංකය ගත්තොත් 3p තියෙනවා 3d තියෙනවා. දැන් මේවා මෙහෙම තියෙනවා වේකන්ට් එක. ඒවා උඩ තියෙන ඕන තරම් ශක්ති මට්ටම. එතකොට මේ තාප ශක්තිය ලබා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මේ ශක්තිය අරගෙන මෙයා උත්තේජනය වෙනවා. අපි හිතමු මෙතනට ගියා කියලා. ප්‍රශ්නයක් නෑ උඩ තැනකට ගියා. හරි? උඩ තැනකට යනවා. එතකොට තාප ශක්තිය ලබා උඩට ගියාට පස්සේ දැන් ඔයා දන්නවා අපි පළවෙනි පාඩමේදී කතා කරා. තාප ශක්තිය අරගෙන උරාගන්නේ මේක ශක්තිය උරාගන්නේ කවුරු විදියටද? ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකක් විදියට. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් විදියට නේ. විද්‍යුත් චුම්බක තරංගයක් විදියට තමයි අවශෝෂණය කරන්නේ. ඒතර තරංගයක් නම් ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකක් නම් අපි දන්නවා ප්ලාන්ක් ඉක්වේෂන් එක දාන්න පුළුවන්. මොකද මේකට ෆ්‍රීකවෙන්සි එකක් සංඛ්‍යාතයක් තියෙනවා ඊට අමතරව තරංග ආයාමයක් තියෙනවා. සංඛ්‍යාතයක් තියෙනවා තරංග ආයාමයක් තියෙනවා. හරි? එතකොට සංඛ්‍යාතයක් තරංග ආයාමයක් තියෙනවා මෙයාට. එතකොට දැන්
මෙයා දැන් මෙතනින් ඉඳන් උඩට ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? උඩ ගියාම එනර්ජි වැඩි, ශක්තිය වැඩි. ඒතර ශක්තිය වැඩි නිසා මොකද කරන්නේ? ඒක අස්ථායි, අන්ස්ටේබල්. හරි. අස්ථායි නිසා මොකද වෙන්නේ? අස්ථායි වෙන්න ඕන කමට එයා උඩ ඉඳන් පහළ ශක්ති මට්ටමකට එනවා. අපි හිතමුකෝ ආයි මෙතෙන්ට වෙනවා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ශක්ති මට්ටමකට එනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. කොහෙට හරි කමක් නැහැ පහළට එනවා. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ කොහෙට ආවා. අපි හිතමුකෝ දැනට එයා මෙතෙන්ට මෙනවා හරි කියලා ගමුකෝ. එතකොට එනකොට එයා අවශෝෂණය මේක අවශෝෂණය ඇබ්සෝබන්ස් දැන් එමිෂන් විමෝචනය කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය කරනවා නේ. අවශෝෂණය කරලා උඩට ගියා. දැන් ඊතන ශක්තිය වැඩි. ශක්තිය වැඩි කියන්නේ යාගේ පිහිටීම අස්ථායි. එයා කැමති නෑ ඉන්න. එතකොට එයා උඩ ඉඳන් මොකද කරන්නේ? නැවත පල්ලෙහාට එනවා. ශක්තිය විමෝචනය කරනවා. ශක්තිය එළියට දීලා පල්ලෙහාට එනවා. එතකොට ශක්තිය එළියට දීලා පල්ලෙහාට එනවා කියන්නේ ශක්තිය විමෝචනය කරනවා. දැන් මේ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංගයට දැන් මෙතෙන්ටම આવොත් නම් මේකයි සමානයි. වෙන තැනකට එන්නත් පුළුවන්. හරි. මේ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංගයට සංඛ්‍යාතයක් තියෙනවා තරංග ආයාමයක් තියෙනවා. හරි රයිට්. සංඛ්‍යාතයක් තියෙනවා තරංග ආයාමයක් තියෙනවනේ. හරි. දැන් ඔය පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක විද්‍යුත් චුම්බක වර්ණාවලියට. දැන් ඔබ දන්නවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මෙහෙම විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා එකක් තියෙනවා. ඒ වර්ණාවලියේ මේ හරියේ තියෙනවා ඔයා දන්නවා මේ කෙලවර ගැමා කිරණ වගේ ඒවා තමයි තියෙන්නේ. නේ? ඊට පස්සේ මේ හරිය වගේ රේඩියෝ තරංග තියෙනවා. ඒතර මේ හරිය දෘශ්‍ය පරාසය තියෙනවා. හරි අදෝරක්ත තියෙනවා පාරජම්බුල මේ පැත්තේ තියෙනවා. UV තියෙනවා මේ පැත්ත IR තියෙනවා. රයිට්? तर මේ පැත්තේ තියෙන දෘශ්‍ය පරාසය මෙන්න මෙතන. හරි? तर මේක දෘශ්‍ය. तर මේ අතර සංඛ්‍යාතේ වැඩි වෙනවා. ඒ වගේම එනර්ජි වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා සංඛ්‍යාතේ මේ අතර වැඩි වෙනවා. ඔයා දන්නවනේ විද්‍යුත් චුම්බක වර්ණාවලියක මේ පැත්තට සංඛ්‍යාතේ වැඩි ශක්තිය වැඩි. तर මේ පැත්තට වැඩි වෙන්නේ එහෙනම් තරංග ආයාමයනේ. මේ පැත්තට ලැම්ඩා වැඩි. මේ පැත්තට වැඩි වෙන්නේ ලැම්ඩා තරංග ආයාමයේ වැඩි වෙනවා. හරි. එතකොට මෙතන තියෙන නැනෝමීටර් 700 වගේ කියලා ගන්න. මෙතන තියෙන නැනෝමීටර් 400. එතකොට මේ තියෙන දෘශ්‍ය පරාසය. මේ තියෙන දෘශ්‍ය පරාසය. එතකොට දෘශ්‍ය පරාසය පොතේ අපි දන්නවා තරංග ආයාමයේ වැඩිම රතු වලට අඩුම දම් වලටනේ. එතකොට මේ දෙක අතර තැඹිලි කොළ දෙක දෙතුනේ පාට ඔක්කොම ටික තියෙනවා. දැන් මෙයා මෙන්න මේ සෝඩියම් තාප ශක්තිය උරාගෙන දැන් උඩට ගියා. ඒ උඩට ගියපු එක්කෙනා දැන් අස්ථායනේ යාගේ පිහිටි. එතකොට එයා මොකද කරන්නේ? යාගේ පිහිටීම අස්ථාය නිසා එයා තාප ශක්තිය මුදා හැරලා එයා නැවත පල්ලෙහා ශක්ති මට්ටමකට එනකොට එයා විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය කරනවා. මේ තියෙන්නේ. එයා විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය කරනවා. ඒ කියනවා එමිෂන් එකක්. විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය. ඒ විමෝචනය කරන එක්කෙනාගේ සංඛ්‍යාතය තියෙන පොතේ මෙන්න මේ කලාපේ. ඒ කියන්නේ තරංග ආයාමයේ ගත්තොත් 400යි 700යි අතර තියෙන. මෙන්න මේ වගේ තැනක තියෙන. ඒ නිසා තමයි අපිට මේක කහ පාටට පේන්නේ. හරි. මේ විමෝචනය කරන එක්කෙනාගේ සංඛ්‍යාතය සහ තරංග ආයාමයේ තියෙන දෘශ්‍ය පරාසය. පාරජම්බුලවත් අදෝරක්තවත් කලාපවල නෙමෙයි. හරි. දෘශ්‍ය පරාසයේ තිබුණොත් විතරයි අපිට පේන්නේ. අපිට පේන්නේ නැහැ අදෝරක්ත කලාපයේ තරංගයක් වැටුණාට අපිට පේන්නේ. අපිට පේන්නේ ලයින් බාම ශ්‍රේණිය විතරයි. ලයිමාන් ශ්‍රේණිය පේන්නේ නේ. පාෂන් ශ්‍රේණිය පේන්නේ. අපිට පේන්නේ බාම ශ්‍රේණිය විතරයි. ඇයි? මොකද මේ විමෝචනය කරන සංඛ්‍යාතය සහ තරංගාමයේ මැච් වෙන්නේ කොහෙද? මෙන්න මේ කියන දෘශ්‍ය පරාස රේන්ජ් එකට විතරයි. එතකොට දැන් අර උඩට ගියපු සෝඩියම් ආයි පල්ලෙහාට වැටෙනකොට විමෝචනය වන විකිරණයේ තරංගායාමයේ සහ සංඛ්‍යාතය කියන දෙන්න හරියටම ටැලි වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට. තේරුණාද? එතකොට මේ දෘශ්‍ය පරාසයේ කහ පාටින් අපිට පේනවා. දැන් උදාහරණයක් විදිහට පොටෑසියම් ගත්තොත් පොටෑසියම් අර බන්සන් දැල්ලට ඇල්ලුවම එයාගේ එළියම තියෙන ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය ලබාගෙන උත්තේජනය වෙනවා.
අපි කියන්නේ excited state එකට එනවා. ඊට පස්සේ ශක්තිය විමෝචනය කළා පල්ලෙහාට එනවා. එතකොට විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය කරනවා. එතකොට මේ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංගයේ තරංගායාමය සහ සංඛ්‍යාතය වැටෙන්නේ මෙන්න මේ පරාසයට. 400 704 පරාසයට වැටෙන්නේ. පොටෑසියම් ගෙන් නම් වැටෙන්නේ දම්. ඒ කියන්නේ මෙන්න මෙහෙට වැටෙන්නේ. ඒකයි දම් පාටින් පේන්නේ. ඒතර අනිත් අයත් ඒ විදිහටම වර්ණ දෙනවා. හරි. ඒතර එක එක්කෙනාට අනන්‍ය වෙච්ච වර්ණ තමයි තියෙන්නේ. සෝඩියම් කහ පාට දෙන්නේ මේ අදාළ තරංගායාමයේ සහ සංඛ්‍යාතයේ වෙන එක්කෙනෙක්ට නැහැ. හරි. සෝඩියම් උත්තේජනය වෙලා යා විමෝචනය කරනකොට විමෝචනය කරන තරංගායාමයේ සහ සංඛ්‍යාතයේ කර නියතයක්. හරි. ඒක නියතයක්. ඒතර යා දෙන්නේ කහ පාට. ඒතර පොටෑසියම් දෙන්නේ දම් පාට. යාට නියතයක්. ස්ට්‍රොන්ටියම් සහ ලිතියම් දෙන්නම වැඩෙන එකම එක ළඟට. ඒතර ස්ට්‍රොන්ටියම් ලිතියම් දෙන්නම එකම ළඟින් වැඩෙනකොට දෙන්නම ක්‍රිම්සන් රතු පෙන්නන. ඒ නිසා ලොකු වෙනසක් පෙන්නේ නමුත් දෙන්නම රතු වර්ණයේම තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පෙන්නන. හරි අනේ වගේ දෙයක් තියෙනවා. ඒතර මේක තේරුම් ගන්න. එතකොට ඇයි මේ බෙරිලියම් සහ මැග්නීසියම් වර්ණ පෙන්වන්නේ නැත්තේ? බෙරිලියම් සහ මැග්නීසියම් වර්ණ පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් අර තාප ශක්තිය ලබාගෙන උරාගෙන ග්‍රවුන්ඩ් ස්ටේට් එකේ ඉඳන් එක්සයිටඩ් ස්ටේට් එකට යනවා කියලා කිව්වා. ඒ ගියපු එක්කෙනා ළමයි ආයි පල්ලෙහාට විමෝචනය වෙනකොට විද්‍යුත් චුම්බක තරංගයක් විමෝචනය කරනවා. ඒ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංගයේ ලැම්ඩා සහ මියු සංඛ්‍යාතය සහ තරංගායාමය තියෙන්නේ දෘශ්‍ය පරාසය නෙමෙයි නම් අපි හිතමු අදෝරක්ත පරාසය කියලා. එහෙම නැත්නම් පාරජම්බුල පරාසය කියලා. එහෙම වුණොත් අපිට පේන්නේ නැහැ. ඒ නිසා මෙතන දැන් අදහස බෙරිලියම් සහ මැග්නීසියම් උත්තේජනය වෙන්නේ කියන එක නෙමෙයි. බෙරිලියම් වල ලවණයකට ඔයා ප්ලැටිනම් කෝර මෙහෙම තවරලා ඔයා යාව ඇල්ලුවම බන්සන් දැල්ලට අනිවාර්යයෙන්ම එතන තියෙන ඉලෙක්ට්‍රෝනෙත් උත්තේජනය වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එයා උත්තේජනය වෙලා ආයි පල්ලෙහාට වැටෙනකොට විමෝචනය කරන විකිරණය අදාළ වෙන්නේ නැහැ දෘශ්‍ය පරාසයට. හරි? එයා අදාළ වෙන්නේ නැහැ දෘශ්‍ය පරාසයට. එයා ඕවෙන්නේ අදෝරක්ත පරාසය. එතකොට අපිට පේන්නේ නැහැ. ඒ නිසා බෙරිලියම් සහ මැග්නීසියම් වර්ණ පෙන්වන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේට අමතරව S කණුවේ මොළදරට අමතරව ඔය D කණුවේ කොපය වගේ කොළ පාට පෙන්වනවා. D කණුවේ සමහර මොළදර කොපය තමයි ගොඩක් දුරට අපි ගන්න. පාන්සල් පරීක්ෂාවට වර්ණ පෙන්වනවා. ඒ අරුණාම සමස්තයක් විදියට 99%ක්ම S කණුවේ මොළදරම හඳුනා ගන්න අතිසාර්ථක ක්‍රමවේදයක් පාන්සල් පරීක්ෂාව. හරි රයිට්. මෙතන වර්ණ ටික තමයි මේ කියන්න තියෙන්නේ. මම මේක නෝට් එකකට වට දෙන්නේ නැහැ. ඔයා ලියා ගන්න. ඇයි මේ වර්ණ ලබා දෙන්නේ කියලා වැදගත් කියලා දාලා රූප සරණ තුන ඇදගෙන ලියා ගන්න එකට නෝට් එකක්. හරි. ඒක මම නෝට් එකක් දෙන්න යන්නේ. මොකක්ද ඔකේ අදහස කියනවා. ඇයි මෙයා වර්ණ දෙන්නේ නැත්තේ? ඇයි මේගොල්ලෝ වර්ණ දෙන්නේ කියන එක ලියා ගන්න. ඒක තමයි මට වැදගත්. හරි. හරිද? right. අපි එකෙන් පස්සේ පොතේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ අපි යමු කතා කරන්න වියෝජන ප්‍රතික්‍රියාව. right. අපි ඊට පස්සේ කතා කරන්න යමු වියෝජන ප්‍රතික්‍රියාව. හරි right. එතකොට වියෝජන ප්‍රතික්‍රියාව වෙන්නේ කොහොමද කියලා අපි ඊට පස්සේ බලමු. හරි. පොතේ වියෝජන ප්‍රතික්‍රියාව යටතේ අපි මේකෙන් පස්සේ කතා කරන්නේ S කණුවේ මොළදරා වල වියෝජන ප්‍රතික්‍රියාව. එතකොට වියෝජන ප්‍රතික්‍රියාව යටතට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හයිඩ්‍රොක්සයිඩ් වියෝජනය, කාබනේට වියෝජනය සහ නයිට්‍රේට වියෝජනය. මෙන්න මේක වැදගත්. හරි නෝදරාහමි. හරි අපි කාණ්ඩ දෙක වෙන වෙනම සංසන්දනය කරමු. පළවෙනි කාණ්ඩය. හරි පළවෙනි කාණ්ඩයට අපි මුලින්ම යමු. පළවෙනි කාණ්ඩය ඊටාම සරලයි. පළවෙනි කාණ්ඩය ඊටාම සරල වෙන්න හේතුව පළවෙනි කාණ්ඩයේ කිසිම හයිඩ්‍රොක්සයිඩයක් අපේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. ඇත්තටම ලිතියම් ගන්න නැතුව අපි මේ කතන්දරේ පැහැදිලි කරලා ලිතියම් පොඩ්ඩක් වෙනස් වෙන නිසා ලිතියම් ගැන පස්සේ සාකච්ඡා කරන්න. අපි ඉතුරුවා සමස්තයක් විදිහට ගමු සෝඩියම්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, රුබීඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සීසියම් හයිඩ්‍රොක්සයිඩ්.
හරි. අපි සමස්තයක් විදිහට ගත්තොත් මේ කිසිදු හයිඩ්‍රොක්සයිඩයක් තාප වියෝජනය වෙන්නේ නැහැ. රත් කරන්න බෑ පොතේ. මතක තියාගන්න. හරි. පළවෙනි කාණ්ඩයේ කිසිදු ලෝහ හයිඩ්‍රොක්සයිඩයක් රත් කරන්න බෑ. හැබැයි ලිතියම් හැර මම ලිතියම්ට මොකද වෙන්නේ කියලා පස්සේ කතා කරන්න. තර මේ තියෙන හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනය. ඊට පස්සේ අපි ගමු කාබනේට. කාබනේට ගැන කියන්න තියෙන්නේ ඒකමයි. පළවෙනි කාණ්ඩේ sodium carbonate, potassium carbonate K2CO3 සහ sodium potassium ඊළඟ ගමු rubidium Rb2CO3 ඊට පස්සේ අපි කතා කරමු අන්තිමට cesium CS2SO3 solid තාප වියෝජනය වෙන්නේ නැහැ. තාම සරලයි මතක තියාගන්න. හයිඩ්‍රොක්සයිඩ් සහ කාබනේට තාප වියෝජනය වෙන්නේ නැහැ. හැබැයි නයිට්‍රේට පොතේ නයිට්‍රේට වල තාප වියෝජනය තියෙනවා. පළවෙනි කාණ්ඩේ ලෝහ නයිට්‍රේට වල තාප වියෝජනය ගත්තොත් මම මේවා කියන්නම්. සෝඩියම්ගේ නයිට්‍රේට් NaNO3, potassium nitrate KNO3 solid එක, RbNO3 rubidium nitrate සහ cesium nitrate කියන එක ගත්තොත් මේ හැම නයිට්‍රේටයක්ම තාප වියෝජනය වෙනවා. වෙලා හදන්නේ ලෝහ නයිට්‍රයිටය NaNO2 solid එක ඔක්සිජන් වායු උදාහරණය. මෙයා potassium nitrite solid එක ඔක්සිජන් වායු උදාහරණය. තර මෙතන හදන්න RbNO2 solid එක ඔක්සිජන් වායු උදාහරණය. මෙයා cesium nitrite ඔක්සිජන් වායු උදාහරණය. හරි. එතකොට ලෝහ නයිට්‍රේට ගත්තොත් පළවන කාණ්ඩයේ ලෝහ නයිට්‍රේට තාප වියෝජනය වෙලා ද්විපරමාණුක වායුවක් වෙන ඔක්සිජන් වායුව උදාහරණය. පළවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් සහ කාබනේට තාප වියෝජනය වෙන්නේ නැහැ. හරි? රයිට්. අපි මේක මුලින්ම පැහැදිලිව ලියා ගන්න. හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනය වෙන විදිය. හරි? සහ නයිට්‍රේට වල තාප වියෝජනය සහ කාබනේට වල තාප වියෝජනය වෙන්නේ කොහොමද කියලා ලියන්න. හරි? තාප වියෝජනය වෙන්නේ නැහැ කියන එකට තේරුමක් තියෙනවා. තාප වියෝජනය වෙන්නේ නැහැ කියන එකේ තේරුම තාප ස්ථායි කියන එක. තාප ස්ථායි කියන එක තමයි වියෝජනය වෙන්නේ නැහැ කියන එකේ තේරුම මොකද? තාප ස්ථායි. වියෝජනය වෙන්නේ නැහැ කියන්නේ තාප ස්ථායි, right? හරියට ලියගන්න. හරිද? right. හරි. okay. ඊට පස්සේ අපි මේකෙන් පස්සේ කතා කරමු දෙවෙනි කාණ්ඩේ. දැන් දෙවෙනි කාණ්ඩයට ගියාම පුතේ දෙවෙනි කාණ්ඩයට අපි ගියොත් දෙවෙනි කාණ්ඩේ මම ලිතියම් ගැන පස්සේ කතා කරන්නම් වෙනම. දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් එහෙම අපි දෙවෙනි කාණ්ඩයට ගියොත් දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් අපි ගමු. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, magnesium hydroxide, calcium hydroxide, beryllium, magnesium, calcium, strontium, barium, strontium hydroxide සහ barium. barium hydroxide කියන පස් දෙනාම වියෝජනය වෙනවා. right? මේ පස් දෙනාම වියෝජනය වෙන්නේ beryllium හදන berylliumගේ oxide එක BeO solid එක ජලය හදනවා. तोरा මෙයා හදන යාගේ ඔක්සයිඩේ magnesium oxide solid ජලය liquid. calcium hydroxide heat කරාම හදනවා calcium oxide solid ධන ජලය liquid. strontium hydroxide heat කරාම හදනවා strontium solid ධන ජලය liquid පුතේ. හරි. barium oxide එක හදනවා solid ජලය liquid. ඔය ටික තමයි වෙන්නේ. හරි ඔන්න ඔය ටික තමයි වෙන්නේ කියලා ගන්න. එතකොට එහෙම heat කරාට පස්සේ වෙන්නේ hydroxide ලෝ oxide එකත් එක්ක ජලය සාදනවා. හරි right. මේ තියෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනයේ දෙවෙනි කාණ්ඩය. ඊට අමතරව කාබනේට වියෝජනය ගත්තොත් CO3 කාබනේට පොතේ වියෝජනය වෙන්නේ මෙන්න මෙහෙම. බෙරිලියම් කාබනේට් ගත්තොත් BeCO3 හීට් වෙන්නේ බෙරිලියම් ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් වායුව දෙනවා. එතකොට මැග්නීසියම් කාබනේට් ගත්තොත් මැග්නීසියම් ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් දෙනවා. මේ විදිහටම ලියන්න පුළුවන් වාට අනිත් ඒවා.
හරි අදාළ ලෝහ ඔක්සයිඩය සමග කාබන් ඩයොක්සයිඩ් වායුව උදාහරණයක්. හරි රයිට්. ඊට පස්සේ තුන්වෙනියට අපි ගමු නයිට්‍රේට් වල තාප වියෝජනය. නයිට්‍රේට් වල තාප වියෝජනය ගත්තොත් බෙරිලියම් නයිට්‍රේට් කියන එක්කෙනා බෙරිලියම් ඔක්සයිඩ් එකත් එක්ක වායු දෙකක් දෙනවා පුතේ NO2 සහ O2. හරි වායු දෙකක් දෙනවා. NO2 දෙනවා O2 දෙනවා. දැන් මැග්නීසියම් ගන්න. මැග්නීසියම් නයිට්‍රේට් හීට් කරොත් මැග්නීසියම් ඔක්සයිඩ් එකයි NO2 එකයි O2 ගෑසස් දෙකක් දෙනවා. ඉතුරු අයත් එහෙම. එතකොට දැන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තම ඇත්තටම හයිඩ්‍රොක්සයිඩත් වියෝජනය වෙනවා. කාබනේටත් වියෝජනය වෙනවා. නයිට්‍රේටුත් වියෝජනය වෙනවා. මේක ඉතාල වැදගත්. මේ තුනම වියෝජනය වෙනවා. හැබැයි පළවෙනි කාණ්ඩේ ගත්තම හයිඩ්‍රොක්සයිඩ් වල සහ කාබනේට වල වියෝජනයක් නැහැ. නයිට්‍රේට වල වියෝජනයක් තියෙනවා. හැබැයි අතර නයිට්‍රේට වල වියෝජනය මීට වඩා වෙනස්. නේ? මීට වඩා වෙනස්. හරි. මම දැන් පොඩි සමරි එකක් කියන්නම්. මේකෙන් පස්සේ අපි ලිතියම් චුට්ටක් බලමු. දැන් මේකෙන් එක්සෙප්ෂන් එක ලිතියම්. දැන් ලිතියම් පුතේ වියෝජනය වෙන්නේ නැහැ පළවෙනි කාණ්ඩෙ විතර. ලිතියම් වියෝජනය වෙන්නේ දෙවෙනි කාණ්ඩේ. දැන් ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක LiOH. පළවෙනි කාණ්ඩේ අනිත් අය හයිඩ්‍රොක්සයිඩ් වියෝජනය වුණාද? නැහැ. හැබැයි ලිතියම්ගේ වියෝජනය වෙනවා. කාටද? ලිතියම්ගේ ඔක්සයිඩ් එකටයි ජලයට. මෙන්න මේ විදිහටමයි වෙන්නේ. දෙවෙනි කාණ්ඩේ හැසිරෙන විදිහටම තමයි ලිතියම් හැසිරෙන්නේ. ඒතර ලිතියම්ගේ මෙතින හයිඩ්‍රොක්සයිඩේ වියෝජනය වෙන විදිහ. කාබනේට එක දැන් සෝඩියම්ගේ කාබනේට වියෝජනය වුණාද? නෑ. සෝඩියම් කාබනේට වියෝජනය වෙන්නේ නැහැ. හැබැයි ලිතියම්ගේ කාබනේට වියෝජනය වෙනවා. Li2CO3 ලිතියම් කාබනේට් එක වියෝජනය වෙනවා. කාටද? ලිතියම්ගේ ඔක්සයිඩ් එකටයි කාබන් ඩයොක්සයිඩ් වලට. ඒක මෙයාගේ කාබනේට වියෝජනය වෙනවා වගේම තමයි. හරි? මෙයාගේ කාබනේට වියෝජනය වෙනවා වගේම තමයි වියෝජනය වෙන්නේ. හරි? දැන් මෙතන බැලන්ස් Li දෙකට Li දෙක තියෙනවා, කාබන්ට කාබන් තියෙනවා, ඔක්සිජන් තුනට තුන තියෙනවා. හරි? නයිට්‍රේට වියෝජනය ගන්න. ලිතියම් නයිට්‍රේට් කියන එක නා ගත්තොත් ලිතියම් නයිට්‍රේට් කියන එක නා වියෝජනය වෙන්නේ නැහැ පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට වියෝජනය වෙන විදියට. දැන් පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට වියෝජනය වෙන්නේ කොහොමද? නයිට්‍රයිටේටයි ඔක්සිජන් වායුවට. මෙයා වියෝජනය වෙන්නේ දෙවෙනි කාණ්ඩයේ විදියට. ඒ කියන්නේ Li2O ලිතියම්ගේ ඔක්සයිඩ් එක NO2 ගෑස් රතු දුඹුරු පාට වායුවක් මේ දෙන්නේ. මේක රතු දුඹුරු පාටයි අර අවර්ණ වායුවක් දහන පෝෂක වායුවක්. O2 ගෑස්. මෙන්න ලිතියම්ගේ එක්සෙප්ෂන්. මේක වෙනම රතු පැනලෙන් කොටු කරගන්න. ලිතියම් පෙන්වන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදියට තමයි රටාව පෙන්වන්නේ. හරි. ලිතියම්ගේ වියෝජන ප්‍රතික්‍රියා රටාව දෙවෙනි කාණ්ඩයට අනුරූපී. හරි. අපි දැන් මේක සමරි එකක් ලියාගමු මේ විදියට පාඩම් කරගන්න. හරි. හරි දැන් පොඩ්ඩක් මේක පාඩම් කරගන්න මේ විදියට ලියාගමු. හරි රයිට්. ඔන්න වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න පුළුවන් මේක රෙකෝඩින් යන නිසා. ඊතර පුතේ දැන් මේ බලන්න රයිට්. දැන් මෙතන අපි ගමු දැන් ලිතියම්. ලිතියම් ඊළඟට සෝඩියම්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. මෙතන එනවා බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, ත්‍රෝමදීන්. හරි දැන් මේක අපි කොමුලින්ම කතා කරමු හයිඩ්‍රොක්සයිඩ් වලට OH- වලට කොහොමද කම්පෙයාර් කරගන්නේ ඊළඟට මේක OH- වල ලියලා දැන් OH- වලට ගත්තම ඇත්තටම ලිතියම් හැරුණාම වෙන කිසිදු හයිඩ්‍රොක්සයිඩ් එකක් මොනවා වෙන්නේ නැද්ද අපි ගමු මේක MOH කියලා ගමුකෝ පොදුවේ MOH කියලා ගන්නකොට M කියන්නේ මෙටල් එක මේක හීට් කරාට පස්සේ වියෝජනය වෙන්නේ නැහැ තාප ස්ථායි හරිනේ මේක හීට් කරාට පස්සේ තාප වියෝජනය වෙන්නේ තාප ස්ථායික වලින් මේ පැත්ත ගන්න මේ පැත්ත පොදුවේ MOH twice නේ හැම හයිඩ්‍රොක්සයිඩ් එකම මේ වගේ එතකොට මේක හීට් කරාම වෙන්නේ එයාගේ ලෝහ ඔක්සයිඩ් MO මොකද M2+ නේ හදන්නේ M එක 2+ හදන්නේ Oගේ 2-. එතකොට දෙක බයින්ඩ් වුණාම MO plus ජලය මේක තමයි එතන වෙන්නේ හරි ඔක තමයි උත්තර වෙන්නේ. එතකොට මේ හැමෝම පෙන්නන්නේ මේ ප්‍රතික්‍රියාව. මෙතන හතර දෙනාම තාප ස්ථායි. ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා වෙනස්. ලිතියම් තමයි එක්සෙප්ෂන්. එතකොට ලිතියම් ලියනවා ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක හීට් කරාම ඉන්නේ ලිතියම්ගේ ඔක්සයිඩ් එක. ප්ලස් ජලය. හරි.
ඔන්න ලියා ගන්න ඔය හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනය ඔන්න ඔබලා පාඩම් කරගන්න තියෙනවා. ඔච්චරයි පාඩම් කරගන්න තියෙන්නේ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හරි ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් බැලන්ස් කරන මෙතන දෙකක් දාන්න. හරි ඊට පස්සේ අපි කතා කරමු කාබනේට්. කාබනේට් කොහොමද සංසන්දනය කරගන්නේ මේ විදිහට. ලිතියම් ඉන්නවා බෙරිලියම් ඉන්නවා බෝරෝන් ඉන්නවා ඒ මොකක්ද ඒක? ලිතියම් සෝඩියම් පොටෑසියම් රොබීඩියම් සීසියම්. මෙතන බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම්. ඔන්න ඔහොමින් හරි නොහොමනේ. තර මෙතන මේ කට්ටිය හැමෝම එකම විදියට තමයි වියෝජනය වෙන්නේ. අපි M කියමු. MCO3 ආකාරයේ කාබනේට සාධාරණ නේ. මොකද කාබනේටේ හදන්නේ M2+ CO32- ඔය දෙක බයින්ඩ් වෙලානේ හැදලා තියෙන්නේ. MCO3 කියන එක හීට් කරාම හැදෙන MO සොලිඩ් එකයි කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක. ඒතර දෙවෙනි කාණ්ඩේ එනවා ලෝහ ඔක්සයිඩය සමග කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි. පළවෙනි කාණ්ඩේ ලිතියම් කාබනේටය වෙනත් විදිහකට තමයි වියෝජනය වෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ M2CO3 ආකාරයේ කාබනේට එකක්වත් වියෝජනය වෙන්නේ නැහැ. ලිතියම් වෙනම පාඩම් කරගන්න ඕනේ. Li2CO3 සොලිඩ් එක හීට් කරාම ලිතියම්ගේ ඔක්සයිඩ් එකයි කාබන් ඩයොක්සයිඩ් උයි දෙන්නවා. හරි ඔන්න ඔහමයි ඒක හීට් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු නයිට්‍රේට්. නයිට්‍රේට් එක ලිතියම් ඊට පස්සේ සෝඩියම් potassium rubidium cesium. මෙතන beryllium magnesium calcium strontium barium. හරි මෙන්න මෙතන බලන්න වියෝජනේ. මෙතන වියෝජනේ ඉන්නේ මෙන්න මෙහෙමයි. දෙවෙනි කාණ්ඩයේ හැම නයිට්‍රේටයක්ම අපි ගත්තොත් මෙන්න මේ විදියට. දෙවෙනි කාණ්ඩේ ඉන්නේ MnO3 twice. හීට් කරන්න ඕනේ. මේක හීට් කරාම ඉන්නේ ලෝහ ඔක්සයිඩ් එක එනවා NO2 වෙනවා O2 වෙනවා. හරි ලෝහ ඔක්සයිඩේ වායු දෙකක් එනවා. මෙන්න රතු දුඹුරු පාට වායුව. මේ පැත්තේ මෙන්න මේ හතර දෙනාගේ නයිට්‍රේට් එක ගන්න MnO3 නේ. මොකද M ගේ ප්ලස් මෙතන NO3 මයිනස්. මෙතන ඇවිල්ලා තියෙන්නේ M ගේ 2 ප්ලස්. දෙවෙනි කාණ්ඩේ NO3 මයිනස්. හරි. තර මේගොල්ලන්ගේ නයිට්‍රේටය හීට් කරොත් එන්නේ ලෝහ නයිට්‍රයිටයයි ඔක්සිජන්. ඔන්නෝමින් මෙතන තියෙන්නේ සොලිඩ් එකයි ගෑසස් දෙකයි. තර මෙතන ලිතියම් ගත්තොත් ලිතියම්ගේ නයිට්‍රේටය වියෝජනය වෙන්නේ ලිතියම් නයිට්‍රේට් කියන එක නා හීට් කරොත් එයා වියෝජනය වෙන්නේ ලිතියම්ගේ ඔක්සයිඩ් එක NO2 සහ O2. හරි. මෙතන පොඩ්ඩක් අපිට හරි මෙතන පොඩ්ඩක් වෙනම ලියමු. මෙතන එන්නේ MCO3 sorry M2CO3 කාබනේට හීට් කරාම හීට් වෙන්නේ නැහැ. ඔව් හරි. එතකොට ලිතියම් දෙන්නේ ලිතියම්ගේ නයිට්‍රේට් එක ලිතියම් ඔක්සයිඩ් NO2 O2 තමයි එන්නේ. හරි. right. එතකොට දැන් හතරක් දැම්මොත් මෙතන දෙකක් දාමු. එතන හතරක් එනවානේ. එතකොට හතර දෙක 8 2 10 12 දෙවරක් දෙක 4යි ලිතියම් බැලන්ස්. හරි. මේක තමයි ඔය ඉගෙන ගන්න යුතු සමරි. හරිනේ. මොනවා හරියට ලස්සන ලියා ගන්න. ඔතනින් පොඩ්ඩක් ඔයාලට ඔය ටික මතක තියාගන්න. හරි. ඊළඟට කියන්න තියෙනවා කාබනේට් වල වියෝජන උෂ්ණත්වය එක පොඩ අහනවා. හරි. වියෝජන උෂ්ණත්වයත් පොඩක් බලමු. මේක ලියන්න ඉවර කරන්න ඉක්මනට right. හරි. ඊළඟට පොතේ දැන් චුට්ටක් මේකම අපි කතා කරමු. හරි. මේකම කතා කරමු. දැන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ලෝහ කාබනේට වල දෙවෙනි කාණ්ඩයේ ලෝහ කාබනේට ටික ගත්තොත් දෙවෙනි කාණ්ඩයේ ලෝහ කාබන් හයිඩ්‍රොක්සයිඩ් වලටත් මේ කතාව අදාළයි. හරි. දැන් දෙවෙනි කාණ්ඩයට කතා කරමු මුලින්. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ MOH twice. හීට් කරාම මෙටල් ඔක්සයිඩ් එක දෙනවා සොලිඩ්. ජලය දෙනවා ලික්විඩ්. හරි. ඊට මම
දෙන්නෙක්ව විතරක් ගන්නවා. බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් ගමු. හීට් කරාම බෙරිලියම්ගේ ඔක්සයිඩ් එක එනවා. ජලය දෙනවා. හරි. මැග්නීසියම් ගමු. මැග්නීසියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක හීට් කරන්න මැග්නීසියම් ඔක්සයිඩ් ජලය ලික්විඩ් වෙනවා. ඔන්නෝමනේ. එතකොට කාණ්ඩේ පහළට. ඔහොම යනවනේ දැන් 5 දෙනෙක් ඉන්නවා. හරි. බෙරිලියම් ඉන්නවා, මැග්නීසියම් ඉන්නවා, කැල්සියම් ඉන්නවා, ස්ට්‍රොන්ටියම් ඉන්නවා, බේරියම් ඉන්නවා. මේ විදිහට තමයි වෙන්නේ. පහළට පොතේ මතක තියාගන්න වියෝජන උෂ්ණත්වය වැඩි. වියෝජන උෂ්ණත්වය වැඩි හොඳේ. වියෝජනය වෙන උෂ්ණත්වය වැඩි වෙනවා. ඩිකම්පොසිෂන් ටෙම්පරේචර් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් මෙයාව රත් කරන්න ඕන උෂ්ණත්වයට වඩා මේ දෙක වියෝජනය වෙන්න මෙයාව රත් කරන්න ඕන උෂ්ණත්වයට වඩා මෙයා රත් කරන්න උෂ්ණත්වය වැඩි. හැබැයි මහා වැඩිවීමක් නැහැ. ලොකු වෙනසක් නැහැ. හැබැයි වැඩි. හරි. එතකොට මේක නයිට්‍රේට් වලට පොදුයි ඉතින්. හරි. මේ කතාව කාණ්ඩයේ පහළට වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක හයිඩ්‍රොක්සයිඩ් වලට වගේම නයිට්‍රේට් වලට කාබනේට් කියන තුනටම පොදුයි. හරි. නයිට්‍රේට් වලටත් පොදුයි කාබනේට් වලටත් පොදුයි. ඒ නිසා තුනටම ලියන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනනේ හයිඩ්‍රොක්සයිඩ් වල වියෝජන උෂ්ණත්වය. හරිවා මෙතන ලියන්න වියෝජන උෂ්ණත්වයේ සැසඳීම වියෝජන උෂ්ණත්වයේ සැසඳීම හයිඩ්‍රොක්සයිඩ්. ඒතර හයිඩ්‍රොක්සයිඩ් වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා. කාණ්ඩේ පහළට. හරි. මතක තියාගන්න. ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු මැග්නීසියම්. දැන් කාබනේට් වල. කාබනේට් වල වියෝජන උෂ්ණත්වයේ සැසඳීම. ඒතර කාබනේට් එකක් ගත්තොත් දෙවෙනි කාණ්ඩේ MCO3 ආකාරයේ සොලිඩ් එකක් හීට් කරාම M1 සොලිඩ් එක කාබන් ඩයොක්සයිඩ් ගෑස් දෙනවා. ඒතර මේකේ බලන්න. බෙරිලියම් කාබනේට් සොලිඩ් එක හීට් කරනවා. එතකොට එනවා බෙරිලියම් ඔක්සයිඩ් සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස්. මැග්නීසියම් කාබනේට් සොලිඩ් හීට් කරනවා. මැග්නීසියම් ඔක්සයිඩ් සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස් හම්බෙනවා. කැල්සියම් කාබනේට් සොලිඩ් හීට් කරනවා. හරි. එතකොට එනවා කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස්. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් කාබනේට් සොලිඩ් හීට් කරනවා. ස්ට්‍රොන්ටියම් ඔක්සයිඩ් එකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ගෑස් හම්බෙනවා. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් කාබනේට් සොලිඩ් එක හීට් කරනවා. එතකොට බේරියම් ඔක්සයිඩ් සොලිඩ් එක කාබන් ඩයොක්සයිඩ් ගෑස් වෙනවා. හරි. ඔන්න කාබනේට වියෝජනය. මම මෙතන කාබනේට වියෝජනයෙන් පොඩ්ඩක් කතා කරොත් මෙයාව රත් කරන්න අපි සාමාන්‍යයෙන් දෙන්න ඕන 450ක් විතර. මෙයා රත් කරන්න දෙන්න ඕන සෙල්සියස් 900ක්. මෙයා 1150ක් විතර දෙන්න ඕන. හරි. මම මේක MCO3 කියන එක නා දාන්න බෙරිලියම්ට sorry. මේක බෙරිලියම් වෙන්න ඕනේ. MCO3 බෙරිලියම් 450යි මෙයා. බෙරිලියම් රත් කරන්න ඕන 450ට. මෙයා 900ට. මෙයා රත් කරන්න ඕන 1150ට විතර රත් කරා නම් ඇති. හරි. එතකොට sorry මෙයාගේ ටෙම්පරේචර් එක පොඩ්ඩක් දාන්න එපා. sorry මෙතන පොඩ්ඩක් වැරදුනා උෂ්ණත්වය. උෂ්ණත්වය පාඩම් කරන්න ඕනේ. මෙතන දාන්න එපා හොඳේ. මේක එච්චර රත් කරන්න අවශ්‍ය නැහැ. මේ ටික ලියාගත්තා නම් ඇති. බෙරිලියම් වලට එපා. මැග්නීසියම් විතර ලියාගන්න. 450 900 1150 මෙයා 1350ක් විතර වගේ ඇති. බෙරිලියම් වල ඊට වඩා අඩුයි. ඊට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවා. නමුත් ඒ වේගුණී ලෝහය නිසා පොඩ්ඩක් විතර උෂ්ණත්වය වෙනස්. හරි? රයිට්. එතකොට මේගොල්ලන්ගෙත් පොතේ කාණ්ඩේ පහළට මොකද වැඩි වෙන්නේ? වියෝජන උෂ්ණත්වය වැඩි. දැන් වියෝජන උෂ්ණත්වය වැඩි වීම පැහැදිලි කරන්න ප්‍රජාන නීතිය පාවිච්චි කරලා කියනවා ප්‍රජාන නීතිය. ඊබෙදී මාර් මම දෙවෙනි පාඩමේදී මේක කතා කරා. දැන් දෙවෙනි පාඩමේදී කතා කරා කියන්නේ මෙන්න මේකයි මෙතන වෙලා තියෙන්නේ. කාණ්ඩේ පහළට අයනික ලක්ෂණ වැඩි වෙනවා ළමයි. කාණ්ඩේ පහළට වැඩි වෙනවා අයනික ලක්ෂණ. කාණ්ඩේ පහළට අයනික ලක්ෂණ ටික වැඩි වෙනවා. හරි. ඒතර අයනික ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට ගන්න කාබනේට් වල දැන් බෙරිලියම් කියන කැටායනය තියෙනවා මෙහෙම. මේවා චූටි කැටායනය. ඒතර කාබනේට් ඇනායනය විකෘති වෙනවා සෑහෙන්න. මොකද මෙයාගේ E බෙදීම R අනුපාතය. E බෙදීම R අනුපාතය කියන්නේ ද්‍රවීකාරක බලයනේ. මේක අපි කතා කරා. මේකට කියන්නේ ද්‍රවීකාරක බලය.
දැන් හොඳට බලන්න කියන එක. ඉබදීම මාර්ග කියන්නේ ද්‍රවීකාරක බලයෙන්. කාණ්ඩේ පහළට යනකොට ද්‍රවීකාරක බලයට මොකද වෙන්නේ? දෙවෙනි කාණ්ඩේ. කැටායනී හොඳයි. කැටායනී ද්‍රවීකාරක බලයට මොකද වෙන්නේ කාණ්ඩේ පහළට යනකොට? ඒතර කාණ්ඩේ පහළට යනකොට කැටායනී එන්න විශාල වෙනවනේ. ඒතර මෙයා බෙරිලියම්ට වඩා විශාලයි මැග්නීසියම්. තවම ගියාම අන්තිමට බේරියම් ගත්තම බේරියම් කියන්නේ මහා විශාලයි. ගොඩාක් විශාලයි. ඒතර කාණ්ඩේ පහළට හරි කාණ්ඩේ පහළට ද්‍රවීකාරක බලයට මොකද වෙන්නේ? කාණ්ඩේ පහළට යන්න යන අරය ලොකු වෙනවා. ඊපෙදී මාරවල ආර පදේ ලොකු වෙනවා. ඊ පදේ පොදුයි නේ? ඊ පදේ පොදුයි මොකද කාණ්ඩේ පහළට හැමෝම ධන දෙකේ ඉන්නේ. ඒතර ඊ වෙනස් වෙන්නේ නැහැ. ඊ වෙනස් වෙන්නේ ධන දෙක නිසා ඊ පොදුයි. කාණ්ඩේ පහළට යනකොට රේඩියස් වැඩි වෙනවා. අරය වැඩි වෙනවා. ඒතර කාණ්ඩේ පහළට යනකොට ද්‍රවීකාරක බලය මොකද වෙන්නේ? පුතේ ඊ බෙදී මාර පදේ අඩු වෙනවා. හරි? හොඳට මතක තියාගන්න. ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ද්‍රවීකාරක බලය කියන්නේ ඊ බෙදී මාර අනුපාතය අනුලෝමව සමානුපාතික වෙන්නේ සහසංයුජ ලක්ෂණ වලට. හරි? ද්‍රවීකාරක බලය අනුලෝමව සමානුපාතික වෙන්නේ සහසංයුජ ලක්ෂණ වලට. මේක උගන්වනවා දින වාට දෙවෙනි පාඩමේ. එතකොට දැන් කාණ්ඩේ පහළට යනකොට කැටායනයේ විශාලත්වයෙන් එන්න වැඩි වෙනවා කියන්නේ ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ද්‍රවීකාරක බලය අඩු වෙනවා කියන්නේ සහසංයුජ ලක්ෂණ මොකද වෙන්නේ? අඩු වෙනවා. සහසංයුජ ලක්ෂණ අඩු වෙනවා කියන අයනික ලක්ෂණ මොකද වෙන්නේ? අයනික ලක්ෂණ. සහසංයුජ ලක්ෂණ අයනික ලක්ෂණ ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ. ද්‍රවීකාරක බලය අඩු වුණොත් සහසංයුජ ලක්ෂණ අඩු වෙනවා. එතකොට අයනික ලක්ෂණ වැඩි වෙනවා. එතකොට දැන් මෙයා ද්‍රවීකාරක බලය කියන්නේ මෙයා ඇනායනීය විකෘති කිරීම. ඇනායනීය ද්‍රවීකරණය කිරීම. පෝලරයිස් කිරීම. පෝලරයිසින් පවර් එක. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව විකෘති කිරීම තමයි ද්‍රවීකාරක බලය කියලා කියන්නේ. ඒතර මෙයාගේ ඊබෙදීම අනුපාතය වැඩිම. මෙයාගේ ඊබෙදීම අනුපාතය වැඩිම. හරි. ඒතර මෙයාව ද්‍රවීකරණය කරලා තියෙනවා. මෙයාව ඇදලා ඉලෙක්ට්‍රෝන වලාව ඇදලා අරගෙන තියෙනවා. ඒතර සහසංයුජ ලක්ෂණ මෙතන වැඩි. සහසංයුජ ලක්ෂණ වැඩි නිසා වැඩියෙන් රත් කරන්න ඕනේ නැහැ. ඉක්මනට වියෝජනය වෙනවා. මොකද මේක විකෘති වෙලා තියෙන්නේ. හරි? අයනික ලක්ෂණ වැඩි වෙනකොට වියෝජන ශක්තිය වැඩි වෙනවා. අයනික ලක්ෂණ වැඩි වෙත්තාම වියෝජන ශක්තිය වැඩි. ඒතර මෙතන වැඩි සහසංයුජ ලක්ෂණ. සහසංයුජ ලක්ෂණ වැඩිම කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන වල විකෘති වීමේ ප්‍රවණතාවය මෙතන වැඩි. හරි? එතකොට දැන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? කාබනේට් වල මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන වල ඔහොම විකෘති වෙලා නැහැ මේ තරම්. හේතුව මෙයාට විකෘති කරන්න බෑ. මෙයා විකෘති කරන්න බෑ. බේරියම්ට මෙයා විකෘති කරන්න බැරි. ඇයි? බේරියම්ගේ ඊබෙදීම අනුපාතය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ දෙන හැසිරෙන අයනික සංයෝගයක් විදියට. ඒතර මේ දෙන අයනික සංයෝගයක් විදියට හැසිරෙනවා කියන අයනික ලක්ෂණ වැඩි. ඒ නිසා වියෝජන ශක්තිය වැඩි වෙනවා. හරි? හොඳට තේරුම් ගන්න ඕනේ, right? හරි ආයෙ පාරක් අහන්න. ඊබෙදීම අනුපාතය වැඩි. ඊබෙදීම අනුපාතය වැඩි. ඊබෙදීම අනුපාතය පල්ලෙහාට අඩු වෙනවා. ඒ කියන්නේ සහසංයුජ ලක්ෂණ අඩු වෙලා අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඒතර කැටායනෙන් ඇනායනෙ විකෘති කරන්න තියෙන පෙළඹුම අඩු වෙනවා. කැටායනෙන් ඇනායනෙ විකෘති කරන්නේ නැහැ. ඒ කියන්නේ එදෙන හැසිරෙන අයන දෙකක් විදියට. ඒ කියන්නේ අයනික ලක්ෂණ වැඩි. අයනික ලක්ෂණ වැඩි කියලා කියන්නේ මොකක්ද? වියෝජන උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ නිසා තමයි උෂ්ණත්වය මේ වැඩි වෙලා. මේක හැමතැනටම පොදුයි. හරි. හයිඩ්‍රොක්සයිඩ් වල පහළට වියෝජන ශක්තිය වැඩි වෙනවා. කාබනේට් වල පහළට වියෝජන ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම නයිට්‍රේට් වල පහළට යනකොටත් වියෝජන ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. හරි මේක මම දෙවෙනි පාඩමේ කරලා තියෙන නිසා ආයි කරන්නේ නැහැ. ඔයාලා මේක ඕන්න ලියාගත්තට කමක් නැහැ. කාණ්ඩේ පහළට ඉබෙදීම ආරණුපාතය මොකද වෙන්නේ? ඒ කියන්නේ ද්‍රවීකාරක බලය. කාණ්ඩේ පහළට ඉබෙදීම ආරණුපාතය අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? E පොදුයි R වැඩි. R වැඩි වෙනකොට ඉබෙදීම ආරණුපාතය අඩු වෙනවා. දැන් මම කිව්වේ ද්‍රවීකාරක බලය සහසංයුජ ලක්ෂණ අනුලෝමව සමානුපාතයි. ඉබෙදීම ආරණුපාතය අඩු වෙනකොට සහසංයුජ ලක්ෂණ අඩු වෙනවා. සහසංයුජ ලක්ෂණ අඩු වෙනවා කියන්නේ අයනික ලක්ෂණ වැඩි වෙනවා. අයනික ලක්ෂණ වැඩි වෙනකොට වියෝජන ශක්තිය වැඩි වෙනවා. අයනික ලක්ෂණ වැඩි වෙනකොට ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. වියෝජන ශක්තිය වැඩි වෙනවා. හරි ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. මේ හැමදේම වැඩි වෙනවා. අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඒතර මෙතන කාණ්ඩේ පහළට වියෝජන ශක්තිය වැඩි වෙන්නේ ඒ නිසා. මේක මතක තියාගන්න. right okay. ඔය ටික තමයි ඔක දැනගන්න තියෙන්නේ right. මේක ලියන්න. ඊට පස්සේ වාලියන් නයිට්‍රේට් වලත් නයිට්‍රේට් ටිකත් මේ විදිහටම ලියන්න.
නයිට්‍රේට වල වියෝජන උෂ්ණත්ව සැසඳීම කියලා ලියලා මේ විදිහටම රියැක්ෂන්ස් ටික ලියන්න නයිට්‍රේට දැන් දන්නවා දෙවෙනි කාණ්ඩේ. ඒකෙත් වියෝජන උෂ්ණත්වය පහට වැඩි වෙනවා. මතක තියාගන්න right. ඒක ලියලා මෙන්න මේකට එකක් ලියන්න. වීඩියෝ එක පොස් කරලා ලියන්න right. මම වෙලාව දෙන්නේ නැහැ මෙතන. හරිද? right. okay. හරි. එතකොට හරි ඊළඟ අපිට යන්න තියෙන පුතේ බයිකාබනේට වල තාප වියෝජනය. බයිකාබනේට වල හරි අපි දැන් කතා කරේ නේ ඊළඟ බයිකාබනේට. ත්‍රේඩ් එක හරිය. ඊළඟ ලියන්න බයිකාබනේට වල තාප වියෝජන. බයිකාබනේට වල තාප වියෝජන. දැන් කාබනේට ටිකක් හරි නයිට්‍රේට් ටිකක් හරි හයිඩ්‍රොක්සයිඩ් ටිකක් හරි. හරි right. පුතේ බයිකාබනේට ගත්තොත් බයිකාබනේට වල තාප වියෝජනය ගත්තම මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි බයිකාබනේට වල දෙවන කාණ්ඩේ බයිකාබනේට. පළවෙනි කාණ්ඩේ බයිකාබනේට කියන්නේ බයිකාබනේටයක් කියන්නේ HCO3 මයිනස්. මේක තමයි බයිකාබනේට. හරි. ඔන්න මෙන්න මෙහෙම තමයි ස්ට්‍රක්චර් එක තියෙන්නේ. හරි. මේකනේ බයිකාබනේට කියන්නේ. එතකොට මේක එක මයිනස් එකක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ බයිකාබනේටයක් කිව්වොත් දැන් ඉන්නේ ලිතියම් ඉන්නවා සෝඩියම් පොටෑසියම් හරි රුබීඩියම් සීසියම් ඊළඟ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් ඔහොමනේ. තර ඔය ටික තමයි බයිකාබනේට විතර අපිට ගන්න වෙන්නේ. හරිනේ right. එතකොට දැන් මතක තියාගන්න ඕන දේ තමයි දෙවෙනි කාණ්ඩේ බයිකාබනේට ඔක්කොම පුතේ ජලීය ද්‍රාවණ. තාම වැදගත්. මේක මතක තියාගන්න. දෙකේ කාණ්ඩේ. ඒ කියන්නේ මෙන්න මේ කාණ්ඩේ. සියලුම බයිකාබනේට දෙකේ කාණ්ඩේ සියලුම බයිකාබනේට ජල ද්‍රාව්‍ය වේ. ඒ කියන්නේ ඝන අවස්ථාවෙන් වෙන් කරගත නොහැක. ඝන අවස්ථාවෙන් වෙන් කරගත නොහැක. මේක වැදගත්. ඒ කියන්නේ පුතේ ඝණයක් විදිහට තියෙන්නේ නැහැ. හරි. මේක තාම වැදගත්. ඝණයක් විදිහට තියෙන්නේ නැහැ කියන්නේ ජලීය ද්‍රාවණ තත්ත්වය තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් ලිතියම් ගත්තොත් ලිතියමුත් පොඩි වෙනසකට තියෙන්නේ. ලිතියම් දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම් වගේමනේ. අපි මේක කියන්නේ විකර්ණ සම්බන්ධය කියලා. ලිතියම් හැසිරෙන්නේ මැග්නීසියම් වගේම තමයි හැමතැනම. ඒතර ලිතියම් ගින්නේ ජලීය ද්‍රාවණ. මොකද දෙවෙනි කාණ්ඩේ වගේම ලිතියම්ටත් ඒක තමයි පොදුයි. ඒතර ලිතියම් ඉන්නේ එතකොට ජලීය ද්‍රාවණයක් විදිහටම තමයි. මම මේ ලිතියම් හැර ඉතුරු ටික කියන්නේ. ඒතර දෙකේ කාණ්ඩේ සියලුම බයිකාබනේට ජල ද්‍රාව්‍ය ඝන අවස්ථාවෙන් වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ ඔක්කොම තියෙන්නේ එක්වස් විදියට. පළවෙනි කාණ්ඩයයි මෙන්න මේගොල්ලෝ. මේගොල්ලෝ ඉන්නේ ඝන විදියට. මේගොල්ලෝ ඝන බයිකාබනේට. මේගොල්ලෝ ඉන්නේ එක්වස් ජලීය ද්‍රාවණ. ඒ කියන්නේ මේවා ඝනයක් කරගන්න බෑ. හරි? මේවා ඝන කරගන්න බෑ මොකද? මේවා ජලීය ද්‍රාවණ. මෙයක් ජලීය ද්‍රාවණය. මොකද ලිතියම් දැන් ඔයාලා දැක්කනේ කලින් ලිතියම් වල ගුණ හැසිරෙන්නේ දෙවෙනි කාණ්ඩේ අනිකුත් මූල ද්‍රව්‍ය වගේ. ඒතර යක් ජලීය ද්‍රාවණයක් විතර තමයි තියෙන්නේ. ඒතර දැන් ලිතියම් දැන් LiHCO3 ඉන්නේ එක්වස් විදියට. හැබැයි සෝඩියම් ඉන්නේ සෝඩියම් බයිකාබනේට් ඉන්නේ සොලිඩ් එකක්. පොටෑසියම් KHCO3 ඉන්නේ සොලිඩ් එකක්. රුබීඩියම් ඔක්කොම සොලිඩ්. පළවෙනි කාණ්ඩ දෙවෙනි කාණ්ඩ ඔක්කොම එක්වස්. හැබැයි මොන දේ වුණත් මේගොල්ලන්ව රත් කරාම වියෝජනය වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මෙහෙම මම කියන්නම් මෙහෙම දැන් අපි හිතමුකෝ කැල්සියම් කියලා. දැන් කැල්සියම් බයිකාබනේට් හීට් කරනවා එක්වස්. එතකොට එන්නේ මොකක්ද? කැල්සියම් කාබනේට්. කාබන් ඩයොක්සයිඩ් ජලය. ඔක තමයි දෙන්නේ. දැන් කැල්සියම් කාබනේට් තව රත් කරොත් මොකද වෙන්නේ? කැල්සියම් කාබනේට් තව රත් කරොත් කැල්සියම් ඔක්සයිඩ් වලටයි කාබන් ඩයොක්සයිඩ් වලටයි කැඩෙනවා.
තොර දැන් මේක ජලීය ද්‍රාවණ වුණා කියලා ඒගොල්ලෝ දැන් මේගොල්ලෝ යෝජනය වෙන්නේ නැතුව ඉන්න යෝජනය වෙනවා. ඒ වගේම සෝඩියම් බයිකාබනේට් ගන්න එයා ඝනයක්. එයා ඉන්නේ ඝනයක්. හරි. තොර මෙයා යෝජනය වෙන්නේ සෝඩියම් කාබනේට් වලට. කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ජලයේ ලික්විඩ් දෙනවා. තොර මෙයා කොච්චර ආයි පාරක් රත් කරත් වියෝජනය වෙන්නේ නැහැ. දැන් මම කිව්වා ඒක. පළවෙනි කාණ්ඩේ කාබනේට කොච්චර රත් කරත් මොනවා වෙන්නේ නැද්ද? වියෝජනය වෙන්නේ නැහැ කියලා. හරිනේ? right. දැන් මැග්නීසියම් ගන්න. තොර මැග්නීසියම් ගත්තොත් දැන් පුළුවන් ලියන්න. මැග්නීසියම් බයිකාබනේට් ඉන්නේ එක් පැත්තේ තියෙනනේ. හීට් කරාම එයා ඉන්නේ මැග්නීසියම් කාබනේට් සොයි. कार्बन डाइऑक्साइड गैस जलीय लिक्विड ඔන්න ඔහම තමයි එන්නේ. හරිද? මැග්නීසියම් කාබනේට් වා හීට් කරොත් මැග්නීසියම් ඔක්සයිඩ් සොලිඩ් එක කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්න පුළුවන්. ඒක හරි. මැග්නීසියම් සොලිඩ් එක කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්න පුළුවන්. ඔන්න ඔක මතක තියාගැනීම වැදගත්. හරි ඔන්න ඔය ටික මතක තියාගන්න. හරි ඔන්න ඔක තමයි බයිකාබනේට වල වියෝජනය වෙන්නේ. හරි? right. ලිතියම් සහ දෙවන කාණ්ඩයේ බයිකාබනේට මතක තියාගත යුතුයි මෙතන දෙකේ කාණ්ඩයේ සියලුම බයිකාබනේට ජල ද්‍රව්‍යයෙන් ඝන අවස්ථාවෙන් වෙන් කරගත නොහැක. ඇත්තටම එක ලිතියමුත් එක්ක එකේ කාණ්ඩයේ ලිතියමුත් බෑ. ලිතියමුත් ගන්න වෙන්නේ ජලීය ද්‍රාවණ. ඝන අවස්ථාවෙන් වෙන් කරගන්න බෑ. ඝන අවස්ථාවෙන් වෙන් කරගන්න බෑ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් මේ ජලීය ද්‍රාවණය රත් කරලා ඝන අවස්ථාව ගන්න පුළුවන් නේ කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මොකද මේක රත් කරනකොට මේකත් කැඩිලා මෙතෙන්ට මෙනවා. හරි? कैल्शियम बाइकार्बोनेट रद्द कराएगा कैल्शियम कार्बोनेट ගන්න බෑ මොකද මේකත් යෝජනය වෙනවා. ඒතර ඒකත් යෝජනලා कैल्शियम ऑक्साइड कार्बन डाइऑक्साइड. ඒ නිසා මේක වියෝජනය කරනකොට මේකත් යෝජනය වෙලා මේකම තමයි හැදෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් දෙවෙනි කාණ්ඩේ බයිකාර්බනේට් එකක් රත් කරලා අපිට ඝන මොනම අවස්ථියකටවත් ඝන කරගන්න බෑ. හරි? ඝන කාබනේට් එක ගන්න බෑ. ඒක රත් කළත් ඝන කාබනේට් නෑ කියලා නෙමෙයි තියෙන්නේ. ඝන කාබනේට් තියෙනවා. මෙයා රත් කළා ගන්න බෑ කියලා කියන්නේ. හරි? යාව රත් කළා ගන්න බෑ. ඔය තේරුම් ගන්න. හරි. එතනින් කතාව හරි. ඊට පස්සේ අපි යමු ඔක්සලේට් වල තාප යෝජන. හරි? ඔක්සලේට්. දැන් ඔක්සලේට් වල සාමාන්‍යයෙන් කාණ්ඩ දෙකේම වියෝජන සිද්ධ වෙනවා. හරි? ඔක්සලේට් ගත්තොත් මේක ලියා ගන්න කලින් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. right. ඊට ඔක්සලේට් ගත්තොත් ඔක්සලේට් වල තාප යෝජනය C2O4 ඒක කාණ්ඩ වශයෙන් අදාළ නැහැ ඕනම එකේ කාණ්ඩේ දෙකේ කාණ්ඩේ සියලුම ඒවා මම පොදුවේ සෝඩියම්ට ලියන්නම් පළවෙනි කාණ්ඩේ වියෝජනය කරමින් එතකොට එන්නේ සෝඩියම් කාබනේට් එක කාබන් මොනොක්සයිඩ් CO ගෑස් එක හම්බෙන්නේ right ඒතර ඔන්නෝම තිත් ගතික සටහනක් තියෙනවා අදලා බලන්න ඒතර දෙවෙනි එක MgC2O4 හීට් කරොත් MgCO3 එක කාබන් මොනොක්සයිඩ් වායුව හම්බෙනවා ඒතර පළවෙනි කාණ්ඩේ අය ඔක්සලේට වියෝජනයෙන් කාබනේටය සමග කාබන් මොනොක්සයිඩ් දෙවෙනි කාණ්ඩයට ගන්න පුළුවන් වෙනසක් නැහැ ලිතියම්ට අරක මේක කියලා ඔක්කොම එක විදිහට තමයි වියෝජනය වෙන්නේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ right okay හරි දැන් මේකේ පොඩි අමතර කාරණාවක් කියන්න ඕනේ හරි පොඩි අමතර කාරණාවක් කියන්න ඕනේ අමතර කාරණාව තමයි මෙන්න මේක හරි මේකත් හරිනේ මෙන්න මේක රතු පෑනෙන් ලියා ගන්න අමතර කියලා. මේක අමතර. දැන් විභාගයට තමයි දැන් අපි ඔය කතා කරපුව කාබනේට වල වියෝජනය විතරක් නෙමෙයි අහන්නේ. හරි ඊට වගා වෙන සංයෝග දීලා වියෝජනය ලියන්න කියලා කියනවා. දැන් උදාහරණයක් විතර ගන්නකො සිංක් කාබනේට්. සිංක් කාබනේට් වියෝජනය වුණාම මොකද වෙන්නේ අහන්න. සිංක් කාබනේට්. හරි ඊට පස්සේ අහන්න පුළුවන් lead nitrate. අහන්න පුළුවන් aluminium hydroxide. මෙන්න මේ වගේ එක එක ඒවා අහන්න. හරි වියෝජනය වුණා මොනවාද ලැබෙන ප්‍රතිඵල? තොර දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද දන්නේ? ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපිට ප්‍රධාන වශයෙන්ම තියෙන ගැටලුව තමයි අපි කොහොමද මේක දන්නේ? අපි දැන් ඉගෙනගෙන තියෙන ස්කොළුවේ මෝඩ ද්‍රව්‍ය වල වියෝජනය විතරයි නේ. අපි දන්නේ වෙනත් සංයෝගවල වියෝජනය සිද්ධ වෙන්නේ කොහොමද? ඒක නේද අපිට දෙන ප්‍රශ්නේ. ඔයගෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි දෙන්නේ. ඔයාලට මොන සංයෝගයේ දීලා කාබනේටය, හයිඩ්‍රොක්සයිඩය, නයිට්‍රේටය වියෝජන හැවුවත් ඔයා ඒ වියෝජන ලියන්න ඕනේ ස්කොළුවේ දෙවෙනි කාණ්ඩේ.
දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වියෝජනය වෙන පැටර්න් එකටම තමයි. හරි. S කොටුවේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල වියෝජන පැටර්න් එකටමයි ලියන්නේ. කිසිම වෙනසක් නැහැ. වෙනස් වෙන දැන් තියෙනවා. මම මේ දෙක වෙනම කියන්නේ. හරි. දැන් සිංකේ කාබනේටය ගත්තොත් දෙවන කාණ්ඩයේ අනෙත් ඔබල කාබනේට වියෝජනය. උදාහරණ මැග්නීසියම් ගන්න. මැග්නීසියම් කොහොමද වියෝජනය වුනේ? මැග්නීසියම් ඔක්සයිඩ් වලටයි කාබන් ඩයොක්සයිඩ් වලටයි. එහෙනම් මෙතනට දාන්නේ කවුද? සිංක් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. ලෙඩ් නයිට්‍රේට් වියෝජනය බලන්න දෙවෙනි කාණ්ඩයේ අනෙකුත් නයිට්‍රේට් වියෝජනය විදිහට කල්පනා කරන්න. දැන් මැග්නීසියම් නයිට්‍රේට් වියෝජනය වල මැග්නීසියම් ඔක්සයිඩ් හම්බ වෙනවා NO2 හම්බ වෙනවා O2 හම්බ වෙනවා. ඒත් එහෙමනම් ලෙඩ් නයිට්‍රේට් වියෝජනය කරාම මොනවද වෙන්නේ? ලෙඩ්ගේ ඔක්සයිඩ් එකේ ඉන්න ඕනේ NO2 වෙන්න ඕනේ O2 වෙන්න. ඔකනේ වෙන්න ඕනේ. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වියෝජනය කොහොමද? ඔක්සයිඩයට ජලයට. එහෙනම් මේකත් කොහොමද වෙන්නේ? Al2O3 solid එක ජලය. එතකොට මෙතන ලියා ගන්න අනිකුත් නෑ. දෙකේ කාණ්ඩයට සමාන වෙයි. දෙකේ කාණ්ඩයට සමාන වෙයි. හරි. වෙනත් ඕනෑම ලෝහයක් දුන්නොත් වෙනත් ඕනෑම ලෝහයක්. හරි වෙනත් ඕනෑම ලෝහයක් දුන්නොත් මතක තියාගන්න ඕනි. එයාව ලියන්න දෙකේ කාණ්ඩයට අදාළව. දෙකේ කාණ්ඩයට අදාළව තමයි ලියන්න ඕනේ, right? මේක තමයි වැදගත්. හරි දැන් මේක බැලන්ස් කරගන්නත් ඕනේ. බැලන්ස්ුත් කරගන්න ඕනේ. හොඳේ. මෙතන අපි පොඩ්ඩක් බැලන්ස් කරමු. මෙයා නම් බැලන්ස් නේ. මෙයාට දෙකක් දාගෙන බලමුද? මෙතනත් දෙකක් දාගෙන. නයිට්‍රජන් දෙවරක් දෙකෙන් හතරක් එනවනේ. හතරට මෙතන හතරක් දාමු. NO2 වල හතරක් දාලා බලමු. තර ඔක්සිජන් දෙකයි. තර තුන්වරක් දෙක 6 දෙක 12යි. 8යි දෙකයි 10යි 12යි. හරිනේ. මෙතනට දෙකක් දාගත්තම හරියද? ඇලුමිනියම් දෙකට දෙක හරියි. ඔක්සිජන් තුන්වරක් දෙකෙන් 6ක් එනවා. එතකොට හයිඩ්‍රජන් තුන්වරක් දෙකෙන් 6ක් එන නිසා මෙතනට 3ක් දාමු. තර තුන්වරක් දෙකෙන් 6යි. ඔක්සිජන් 6ක් එන්නවල තුන්වරක් දෙකෙන් 3යි 3යි 6යි. හරිනේ. right. දැන් අමතරව මම ඔයාලට කිව්වේ S කොටුවේ අපි දන්නේවට ඇරුණාම වෙනත් ඕනම එකක් දුන්නොත් අපි කරන්න ඕනේ මොකද්ද? අපි ඒක ලියන්න ඕනේ පොතේ දෙවෙනි කාණ්ඩයේ අනිකුත් අය වියෝජනය වෙන පැටර්න් එකටම තමයි. හැබැයි මෙන්න මේ දෙන්න ඇර සිල්වර් සහ මර්කරි රසදිය. මෙන්න මේ දෙන්නගේ වියෝජන වෙනස්. ඒක මතක තියාගන්න. ඒ දෙන්නට ලියන්න බෑ සාමාන්‍ය විදියට. මම ඒක ගැන පොඩ්ඩක් දැන් කතා කරන්නම්. මේ දෙන්නා වෙනම මතක තියාගන්න ඕන ඔයා. හරි. මේ දෙන්නා වෙනම මතක තියාගන්න ඕනේ කියලා කියන්නේ ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ මේ සිල්වර් ඔක්සයිඩ් එක සහ මර්කරි වල ඔක්සයිඩ් එක ස්ථායි නෑ. දැන් මේකේ ඔක්සයිඩ් ස්ථායි. මේ දෙන්නගේ ඔක්සයිඩ් ස්ථායි නෑ. අනිකේ ප්‍රශ්නේ. මේක පොඩ්ඩක් රතුමැණින් ලියාගන්න. දැන් සිල්වර් වල ඔක්සයිඩ් එක ගත්තොත් Ag2O කියන එක පුතේ රත් කරනකොට වියෝජනය වෙනවා. මේක තාප අස්ථායි. මෙයා ලියා ගන්න ඕන තාප අස්ථායි කියලා. හරි. තාපයට ඔරොත්තු දෙන්නේ නැහැ. මෙයා කැඩෙන්නේ සිල්වර්ටයි O2 වලටයි. ඒතර මෙතන හතරක් දාන්න. මර්කරි ඔක්සයිඩ් උත් තෝමයි. මර්කරි ඔක්සයිඩ් කියන එක හීට් කරාම මර්කරි ප්ලස් ඔක්සිජන් වලට දෙනවා. ඒතර මෙතන දෙකක් දාන්න මෙතන දෙකක් දාන්න. හරි. මේගොල්ලන්ගේ ඔක්සයිඩ් තාප අස්ථායි. ඒතර මොකද වෙන්නේ? මෝල ද්‍රව්‍යයට ඔක්සිජන් වායුවටයි කැඩෙනවා. මෝල ද්‍රව්‍යයට ඔක්සිජන් වායුවටයි කැඩෙනවා. එතකොට දැන් මේ දෙන්න හැර කියලා කියන්න හේතුව මේක. දැන් ඔයා හිතන්න. දැන් මේ තුන හරියට මේ තුන ලියා ගන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයාට දීලා තියෙන්නේ සිල්වර්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කියලා. දැන් සිල්වර්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක හිතන්න AgOH. දැන් මේක ඔයා ලියන්න දෙවෙනි කාණ්ඩේ වගේම ලියමු. දෙවෙනි කාණ්ඩේ වගේම ලියුවොත් කවුද ලියන්න වෙන්නේ? සිල්වර්ගේ ඔක්සයිඩ් එක ලියන්න වෙනවා. ඊට අමතරව ජලය ලියන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මොකක්ද? මේක ස්ථායි නෑ. ඒතකොට ඒක ආයි කැඩෙනව මොනවලටද? Ag වලටයි O2 වලට. අන්න ඒකයි ප්‍රශ්නේ. හරි. ඒතර ලියන්න ඕනේ. මෙහෙම ලියන්න බෑනේ. සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නම් ලියන්න වෙන්නේ සිල්වර් ධන. ඔක්සිජන් ධන ජලය. මෙයා මේ දෙකට කැඩෙනවා මෙයා හිම උනේ. ඔන්න ඔකයි පොඩ්ඩක් වෙනස් වෙනවා කියලාම කිව්වේ. හරි මේක වෙනස් වෙනවා කියන එක තේරුම් ගැනීම වැදගත් වෙනවා. මෙතන සිල්වර් දෙනවා. හරි. ඔක්සිජන් දෙනවා ජලය දෙනවා. ඒතර මෙතනට දෙකක් දාගෙන මෙතන දෙකක් දාගත්තා නම් හරියද? බලන්න. සිල්වර් දෙකට සිල්වර් දෙක හරියි. ඔක්සිජන් මෙතන දෙකයි.
නෑ උතන 4ක් එනවනේ. එතනට 4ක් දාන්න වෙනවා. එතන 4ක් දාමු. එතනත් 4ක් දාමු. ඔක්සිජන් 4යි, දෙවරක් දෙක 4යි, හයිඩ්‍රජන් 4යි, 4ට 4 හරි. හරිනේ. ඔන්න එතකොට තේරුම් ගන්න සිල්වර් හයිඩ්‍රොක්සයිඩ් වල වෙනස් වෙන්න හේතුව අර විදියටම ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. වැඩේ තියෙන හිම ලිව්වට එයාව ආයි කඩලා ලියන්න ඕනේ. එකයි ගැටලුව. හරි. රයිට්. ඒ වගේම අපි ගමු මර්කරි. දැන් හයිඩ්‍රොක්සයිඩ් ඔය විදියට. හරි. රයිට්. ඊළඟ කාබනේට් ඒ බලන්න. දැන් සිල්ලගේ කාබනේට් He2CO3. දැන් දෙවෙනි කාණ්ඩේ විදියට ලියමු. එතන මොකක්ද? සිල්ලගේ ඔක්සයිඩ් එකයි කාබන් ඩයොක්සයිඩ්. නමුත් සිල් ඔක්සයිඩ් කියන එක අස්ථායකට කැඩෙනවා. කැඩෙන්නේ කොහොමද? සිල්ල වලට ඔක්සිජන් වලට. ඒතර දැන් ලියන්න වෙන්නේ Ag2CO3 සොලිඩ් එක හීට් කරාම සිල්ල ප්ලස් ඔක්සිජන් ප්ලස් කාබන් ඩයොක්සයිඩ්. කොහොම ලියන්න වෙන්නේ? හරි. දැන් මොකද Ag2O ලියන්න බෑනේ. ඒතර දැන් මෙතනත් අර ප්‍රශ්නෙම තියෙනවා. නේ? මෙතන දෙකේ හතරක් තියෙනවානේ. එතකොට මෙතනට අපි මේක මෙතන දෙකක් දාගත්තොත් ඔක්සිජන් මෙතන දෙකේ හතරක් එන්න ඕනනේ. එතකොට බෑ. මෙතන හතරක්. එතන දෙකක් දාලා මෙතනට හතරක් දැම්මොත් කාබන් දෙකක් ඕනේ. එතන දෙකක් දාන්න. හරිනේ. එතන දෙවරක් දෙක 4යි 2යි 6යි. තුන්වරක් දෙක 6යි. කාබන් 2යි. කාබන් දෙකට කාබන් දෙක බැලන්ස්. සිල්ල 4ට 4ක් තියෙනවා. හරිනේ. බැලන්ස්. ඕකේ. එතකොට දැන් සිල්ල කාබනේට හීට් කරාම දෙවෙනි කාණ්ඩෙ විතර ලියාගත්තර කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ යන්නේ මේ අවසන් පිළිතුර. හැදෙන සිල් ඔක්සයිඩ් එක ආයි හීට් වෙනවා. හරිනේ. එතකොට අපි ඒ වගේම සිල් නයිට්‍රේට් උත් බලමු. දැන් සිල් නයිට්‍රේට් HNO3 හීට් වුණාම එන්න ඕනේ. අපි දෙවෙනි කාණ්ඩේ අනිත් එක කොහොමද හීට් වෙන්නේ? සිල්ලගේ ඔක්සයිඩ් එන He2O NO2 O2. ඒතර සිල් ඔක්සයිඩ් තියෙන්න බෑ. මොකද එයා අස්ථායි. ඒතර එයා ආයි කැඩෙනවා. ඒතර ආයි කැඩෙනවා ලියනොත් සිල් නයිට්‍රේට්. ඒක හීට් වුණාම ලියනොත් සිල්ල ලෝහය එනෝනේ. ඔක්සිජන් වායුවත් එක්ක. ඒතර මෙතන නම් ඔක්සිජන් වායුව තියෙනවා. ඒතර මෙතනත් ඔක්සිජන් තියෙනවා. ඒක ඔක්සිජන් කියන තිබ්බම ඇති. NO2 ඔන්නෝම තමයි වෙන්නේ. හරි ඔන්න ඕක තේරුම් ගැනීම වැදගත්. වියෝජනය වෙනකොට වියෝජනය වෙන්නේ කොහොමද කියන එක. හරි. මේ විදිහට තමයි ලියන්න වෙන්නේ. ඊට අමතරව දැන් මර්කරි කාබනේට් ගමු HgCO3 කියන එක. මර්කරි වලටත් ඔක අදාළයි. මේවත් ලියා ගන්න ඕනේ ඔයා. මම වෙලාව දෙන්නේ නැහැ කියලා ලියා ගන්න. හරි. හැම එකක්ම වෙලාව දෙන්නේ නැහැ. මම ලියා ගන්න වීඩියෝ එක නිසා. දැන් මර්කරි ගන්නකො. මර්කරි කාබනේට් HgCO3. තර මර්කරි කාබනේට් හීට් කරොත් එන්න ඕනේ මර්කරි ඔක්සයිඩ් එක. එකයි කාබන් ඩයොක්සයිඩ්. හැබැයි තියෙන්න පුළුවන්. බෑ. මර්කරි ඔක්සයිඩ් වියෝජනය වෙනවා. කාටද? මර්කරි වලට ඔක්සිජන් වලට. එහෙනම් ලියන්න වෙන්නේ කොහොමද? HgCO3 සොලිඩ් එක හීට් කරොත් මර්කරි + O2 + CO2. ඔන්නෝක තමයි ලියන්නේ. ඔන්නෝක තේරුම් ගන්න. තාම වැදගත් වෙනවා. එතකොට ඔයාලට මේක පැහැදිලි කරන්න. 2 2 4. මෙතන දෙකක් දාලා මෙතන දෙකක් දාලා දෙවරක් දෙක 4යි මෙතන දෙකක්. හරි ඔය වගේ එතකොට මර්කරි වල හයිඩ්‍රොක්සයිඩ් එක සාමාන්‍ය දෙවෙනි කාණ්ඩේ විතර කඩයි. හැබැයි ඔක්සයිඩ් එක හැදිච්ච ගමන් යා මේ දෙකට කඩයි.